හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 26 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10:30ට අපි එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකාය ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය කොටසේ ඇති සූත්‍ර සාකච්ඡාවකටයි. අද දවසේ ද්වේදා විතක්ක සූත්‍රය සාකච්ඡා කිරීම නැත්නම් අපිට කරුණු ගෙන හැර දීම පිණිස මම ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා සුනිතා බේක්‍රම මහත්මියට. ඔබතුමියව ඒ වගේම ඊටාත්ම ගෞරවයෙන් මේ ධම් සභාවට පිළිගන්නවා. ඔබතුමිය ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපිට ඒ කරුණු පැහැදිලි කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. දෙමින් සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි. මුලින්ම අපි নমස්කාර පාඨය කියලා ඉමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලුම දෙනාට. මුලින්ම මම ඇත්තටම මට මේ අවස්ථාව වටිනා අවස්ථාව ලැබලා දුන්න හැමදාම කියනවා වගේ අපේ විද්‍යාරත්න ගුරු පියාණන්ටත් ඒ වගේම ප්‍රියන්ති විද්‍යාරත්න ගුරු මෑණියන්ටත් මට අභිධර්මයේ මුලින්ම කියලා දුන්නු අපේ නන්දසේන ගුරු පියාණන්ටත් ආශිංසනය කරන උතුම් ප්‍රඥාවම් පහළ වේවා, ප්‍රඥා සම්පන්තියම ලැබිලා චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න ලැබේවා කියලා මෙත් සිතින් ආශිංසනය කරනවා. අපි ඒ වගේ මේ ධම් සභා මණ්ඩපයට සහභාගී වෙන සියලු දෙනාටත් පටිගත කිරීමේ කාර්යයේ නියුතු අපේ ජයන්ත රත්නායක මහතා ඇතුළු පින්වත් පින්වතියන් සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මෙත් සිතින් අපි අද ද්වේදා විතක්ක සූත්‍රය ආරම්භ කරමු. මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ සීහනාද වග්ගයේ තියෙන 29 වෙනි සූත්‍රය තමයි ද්වේදා විතක්ක සූත්‍රය. බොහොම ලස්සන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරපු සූත්‍රයක් තමයි මේ ද්වේදා විතක්ක සූත්‍රය. අපි පෙළ පොතේ මුල ටික බලමු. සර්ට පුළුවන් ද පෙළ පොත දාන්න? ඉන්නවද දන්නේ නේද? විද්‍යාරත්න සර් ඉන්නවා. පෙළ පොත දාලා තියෙන්නේ. ස්ක්‍රීන් එකේ එනවද සර්? මට ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවා නේද? හරි. එහෙනම් මගේ එකේ පේන්නේ නැහැ. උතෙන්ට පේනවන්නේ. මම ෆෝන් එකෙන් හින්දා වෙන්නේ නැති. මම එහෙනම් කරන්නම්. මුලින්ම මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපින් සිටුමාගේ ආරාමේ වැඩ වසන්සේ එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂූන් වහන්සේලා ඇමතූසේක. ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි බුදු වීමට පෙරම බුදු නො වූ බෝධිසත්ව වූ මට මේ අදහස ඇතිවිය. ඉදින් මම විතර්කයන් දෙකොටසක් කොට වාසය කරන්නේ මේ නම් ඊතා මැනව. මහණෙනි ඒ මම යම් මේ කාම විතර්කයකුත් යම් මේ ව්‍යාපාද විතර්කයකුත් යම් මේ විහිංසා විතර්කයකුත් වේද මෙය එක් කොටසක් කළෙමි. යම් මේ නෛෂ්කර්ම විතර්කයකුත් යම් මේ අව්‍යාපාද විතර්කයකුත් යම් මේ අවිහිංසා විතර්කයකුත් වේද මෙය දෙවන කොටස කෙලිමි. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මම බුදු වීමට පෙර එහෙනම් බෝධිසත්ව කාලේදී පෙරුම් බෝධිසත්වය වශයෙන් ඉන්න ආත්මෙදී මේ ආත්මෙදිම බෝධිසත්වයන් වශයෙන් ඉන්නදී අවුරුදු 35කට පෙර 35 වෙනි අවුරුද්දේ තමයි බොහෝ විට බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට වැටහුණාලු මේ විතර්කය කොටස් දෙකකට කළා මම මෙනෙහි කරනවා නම් ඒක හොඳයි කියලා. විතර්ක කොටස් දෙක බෙදන්නේ බෝධිසත්වයන් වහන්සේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන අකුසල පක්ෂයේ විතක්කයෝ ටික එක කොටසකට දැම්මා. ඒ වගේම නෛෂ්කර්මය, අව්‍යාපාදය, අවිහිංසාව කියන කුසල පක්ෂයේ විතක්කයෝ ටික දෙවෙනි කොටසට දාලා කොටස් දෙකකට කරලා විමසනවා නම් ඒක වඩා සුදුසුයි කියලා බෝධිසත්වයන් වහන්සේට ඒ වෙලාවේ අදහසක් ආවලු.
ඊළඟට අපි බලමු මොකද්ද මේ විතක්කයෝ කියන්නේ කියලා. ඒ වචනවල තේරුම දන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න අමාරු. මුළු පාඩමම තියෙන්නේ මේ විතක්ක පිළිබඳ හින්දා. මේ පිළිබඳව කෙලෙස් 1500 පොතේ තියෙනවා. රේරුකාණේ චන්දවිමල මහානාහිමියන් වහන්සේගේ කෙලෙස් 1500 පොතේ තියෙනවා කාමයන් කියලා කියන්නේ. සත්වයන් කැමැතිවන ඇලුම් කරන වස්තු කාමයෝය. මොනවද දැන් කැමැතිවන ඇලුම් කරන වස්තු කියලා කියන්නේ? ඒවා තමයි අපි ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන හයෙන් ගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ දේවල් තමයි අපි කාම වස්තු විදියට ගන්නෙ. ඒ කියන්නේ අපි හිතමු ඇහැට පේන දේවල්. නැත්තම් ආහාර පාන, වස්ත්‍ර, ආභරණ, පාරිභෝගික භාණ්ඩ, ගේ, වතු පිටි, කුඹුරු, රන් රිදී, මුතු මැණික්, මුදල්, එහෙම නැත්තම් ගව සම්පත ඔය සත්තු ඉන්න අශ්වයෝ ඒ වගේ සත්වයෝ ඉන්න අයට ඒ අයව එහෙම නැත්තම් අඹුදරුවෝ නෑ හිත මිතුරෝ යන මේවා තමයි කාමයෝ කියලා කියන්නේ. දැන් කාමයෝ කියලා කියන්නේ අපි මේ අපේ ආයතන පහෙන් අපේයි කියලා අල්ල ගන්න දේවල් ටික තමයි කාමයෝ කියලා නම් කරලා තියෙන්නේ. ඒ කාමයන් ලැබීම, කාමයන් පරිභෝග කිරීම, කාමයන් පරිස්සම් කිරීම, දියුණු කිරීමට ගන්න කල්පනාව තමයි කාම විතක්කය කියලා කියන්නේ. දැන් මේ බෝධිසත්වයන් වහන්සේ එක පැත්තකට දැන් මේ කාම විතක්කයනේ. මේ අපි අල්ලගත්ත කාමයන් ටික පරිස්සම් කරන්න, පරිභෝග කරන්න, දියුණු කරන්න අපි නිතරම කල්පනා කරනවා මේවා කොහොමද පරිස්සම් කරගන්නේ, දියුණු කරගන්නේ කොහොමද කියලා. අන්නේ කරන විතර්කයන් හිතේ ඇති වෙන සංතරපණය කරන අදහස් තමයි මේ කාම විතක්ක කියලා දේශනා කරලා තියෙන්නේ. මේ ගිහි ජීවිතේ නම් කාම විතක්කයෙන් තොර ගිහි ජීවිතයක් නම් හිතන්න ටිකක් අමාරුයි. අපි කොයි විදියට හිටියත් අපි නොදැනුවත්වම මේ කාම විතක්කවල පැටලෙනවම තමයි. ගිහි ජීවිතය කියන්නේ එහෙම තැනක්. ඒ වගේමයි ඊළඟට රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ දේශනා කළා තියෙනවා ව්‍යාපාද විහිංසා විතර්ක දෙකම බොහෝ සෙයින් සමානයි. ඒ හින්දා ඇත්තටම වෙන් කරන්න ටිකක් අපහසුයි. කාම විතක්කයි ව්‍යාපාද විතක්කයි විහිංසා විතක්කයිනේ වාජනය උනේ බුදුහාමුදුරුවෙන් බෝධිසත්වයන් වහන්සේ වෙන් කරේ කොටස් දෙකට. එතකොට මේ විහිංසා විතක්කයයි ව්‍යාපාද විතක්කයයි බොහෝ සෙයින් සමාන හින්දා වෙන් කිරීම අපහසුයි කියලා තියෙනවා. අපි බලමු එහෙනම් ව්‍යාපාදය කියලා කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාදය කියලා කියන්නේ මෛත්‍රියට විරුද්ධ ස්වභාවය තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. මෛත්‍රියට විරුද්ධ ස්වභාවය නම් කියන්නේ ඒ කියන්නේ අන්‍යයන්ට මොනවා හරි නපුරක් කරන්න ඕනේ. මෛත්‍රී කරන්නේ නැහනේ. ඒ කියන්නේ නපුරක් තමයි කරන්නේ. ව්‍යාපාදයේ ස්වභාවය තමයි අන්‍යයෙකුට කාට හරි ගහනවා, පහර දෙනවා, පීඩා කරනවා. ඒ වගේ දෙයක් කරන්න තියෙන කල්පනාව තමයි ව්‍යාපාද විතක්කය කියලා කියන්නේ. ඒ වගේමයි විහිංසාව කියලා කියන්නේ කරුණාවට විරුද්ධ ස්වභාවය. දැන් කරුණාවක් ඇති වුනහම අපිට ඇති වෙන්නේ අනුකම්පාවක් නේ. එයාට දුක්කටපත් වෙච්ච එක්කෙනෙක් ගැන අපිට කරුණාවක් ඇති වෙනවා. අපිට හිතෙනවා එයාට පිහිට වෙන්න. කරුණාවේදී කරන්නේ අපි එහෙමනේ. කරුණාවට විරුද්ධ පැත්ත කියලා කියන්නේ කෙනෙකුට දුකක් ඇති කරනවා. දුකටපත් වෙච්ච එක්කෙනාට පිහිට කරනවා නෙමෙයි. පිහිට වෙනවා නෙමෙයි. තව කෙනෙකුට යම්කිසි දුකක් ඇති කරන්න දුක් දීමක් කරදර කිරීමක් ඇති කරන්න තියෙන කල්පනාව තමයි විහිංසා විතක්කය කියලා කියන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වෙන් කරේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා මේ අකුසල පක්ෂයේ විතක්කය තුන එක් පැත්තකට දැම්ම. ඒ වෙයිම ප්‍රතිවිරුද්ධ පැත්ත නෛෂ්කර්ම්‍ය විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිහිංසා ව්‍යාපාදයේ දෙවනි කොටසට නම් කරා. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වුණාම අපිට ඇති වෙන්නේ නෛෂ්කර්ම විතක්කේ. ඒ වගේමයි ව්‍යාපාදයෙන් වෙන් වුණාම අව්‍යාපාදයේ ඇති වෙනවා. විහිංසාවෙන් වෙන් වුණාම අවිහිංසාව ඇති වෙනවා. හිංසාවෙන් වෙන් වුණාම අවිහිංසාව ඇති වෙනවා. මතකයිනේ අපි අර චේතෝ කියලා සූත්‍රයේදී අපි කියන්නේ පංච චේතසෝ විනීඛණ්ඩා කියලා. එතෙන්ද කියන්නේ කාමේ අවිගත රාගෝ හෝති, අවිගත ඡන්தோ, අවිගත ප්‍රේමෝ, අවිගත පිපාසෝ. මතකයි නේද? අවිගත පරිලාහෝ. ඒ කියන්නේ කාමයන් කෙරෙහිම තියෙන්නේ පහන වූ රාගය ඇත්තේ වෙයි, පහන වූ ඡන්දය ඇත්තේ වෙයි, පහන වූ ප්‍රේමය ඇත්තේ වෙයි, පහන වූ පිපාසාව, පහන වූ දාහය, පහන වූ තෘෂ්ණාව ඇත්තේ වෙයි කියලා කියන්නේ. ඒ තමයි කාමයේ ස්වභාවය. එතකොට දැන් මේ
ඒ තමයි දෙවෙනි ඡේදය වෙනකොට බුදුහාමුදුරුවෝ වෙන් කළා තිබුණේ ඒ විදිහට. දැන් තුන්වෙනි ඡේදය පෙළ පොතේ මහණෙනි අපමත් වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව වසන්නා වූ මට කාම විතර්කයේ උපදී. බුදුසත්යන් වහන්සේ කියනවා අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව ඉන්න මට කාම විතර්කයේ උපදිනවා. එතකොටම ඒ වෙලාවෙම උන්වහන්සේට මම මෙසේ දතිමි. ඒක අවබෝධ වෙනවා. මට දැන් කාම විතර්කයක් ඉපදුනා කියලා අවබෝධ වෙනවා. මට මේ කාම විතර්කේ උපන්නේය. ඒ කාම විතර්කය තමාට දුක් පිනිසද අන් අයට දුක් පිනිසද පවතී. දෙපසටම උභය පාර්ශ්වයටම දුක් පිනිසද පවතී. ප්‍රඥාව සිඳහරින්නකි. දුක් කොටසෙහිම ඌවෙකි. ඒ කියන්නේ අකුසල පක්ෂයේම ඌවෙකි. නිවන සඳහා පවතින්නේ නැහැ, නොපවතින්නේකි. මහණෙනි තමාට දුක් පිනිස පවතියයි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යයි. දැන් අවබෝධ වුණානේ මට විතර්කයක් කාම විතර්කයක් පහළ වුණා කියලා. ඒක අවබෝධ කරගත්තාම ඒ විතර්කය විනාශ කළා දානවා. ඒ වගේමයි මහණෙනි අන් අයට අනිත් අයට දුක් පිනිස පවතියයි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යයි. උභය පාර්ශ්වයටම දුක් පිනිස පවතිනා වූ යයි සැලකෙන ඒ විතර්කය විනාශයට යයි. ඒ කාම විතර්කයෙන් ප්‍රඥාව සිඳහරි කාම විතර්කයේ අකුසල පක්ෂයේම වූවක් කාම විතර්කයේ නිවන සඳහා පවතින්නේ නැහැ. නොපවතින්නේ යයි සලකන්නා වූ මාගේ විතර්කයේ විනාශයට යයි. මේ සියලුම විතර්කයන් අවබෝධයෙන් විනාශයට පත් කළා දානවා. මහණෙනි ඒ මම උපනුපන් කාම විතර්කයේ දුරු කළෙමි. බැහැර කළෙමි. එය අවසන් වූවක්ම කෙලෙමි. ඊළඟට හතරවෙනි ඡේදයේදී කියන මහණෙනි අප්‍රමාදීව කෙලෙස් තමන වීරිය ඇත්තා වූ නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව වසන්නා වූ ඒ මට ව්‍යාපාද විතක්කේ උපදී. දැන් ව්‍යාපාද විතක්කේ උපදී කියලා බෝධිසත්වයන් වහන්සේට තේරෙනවා. ඒ මම මෙසේ දනිමි. මට මේ ව්‍යාපාද විතක්කේ උපන්නේ මේ ව්‍යාපාද විතක්කේ තමාට දුක් පිණිසද අනුන්ට දුක් පිණිසද උභය පාර්ශ්වයටම දුක් පිණිසද පවතී. මේ ව්‍යාපාද විතක්කයේ හිඳ ප්‍රඥාව සිඳහරි මේ ව්‍යාපාද විතක්කයේ අකුසල පක්ෂයේ වූවකි. මේ ව්‍යාපාද විතක්කයේ නිවන සඳහා නොපවතී. මහණෙනි තමන්ට දුක් පිණිස අනුන්ට දුක් පිණිස උභය පාර්ශ්වයටම දුක් පිණිස පවතින මේ ව්‍යාපාද විතර්කය මම අවබෝධයෙන්ම විනාශයට පත් කළා දානවා. ඒ වගේමයි ප්‍රඥාව සිඳ දමන ඒ ව්‍යාපාද විතක්කය දුක් අකුසල පක්ෂයේම වූ ඒ ව්‍යාපාද විතක්කය නිවන සඳහා නොපවතින ඒ ව්‍යාපාද විතක්කය විනාශ කළම දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෝධිසත්ව අවදීයේදී මම එහෙමයි කරේ. ඒ වගේමයි යම් කිසි වෙලාවක තමාට අප්‍රමාදීව කෙලෙස් තමන වීරිය ඇතිව නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව වසන්නා වූ මට විහිංසා විතක්කේ උපදිනොත් ඒ වෙලාවෙම මට තේරෙනවා මට ඔන්න දැන් විහිංසා විතක්කේ ඉපදුනා. මේ විහිංසා විතක්කේ හින්දා මට දුක් පිණිසත් අනුන්ට දුක් පිණිසත් උභය පාර්ශ්වයටම දුක් පිණිසත් පවතින දෙයක්. ඒ විතරක් නෙමෙයි මේ විහිංසා විතක්කේ ප්‍රඥාව සිඳහරින්නේ. ඒ විහිංසා විතක්කේ දුක් කොටසෙහිම ඌවක්. ඒ විහිංසා විතක්කේ නිවන සඳහා නොපවතින්නේ. මහණෙනි මේ තමන්ට දුක් පිණිස අනුන්ට දුක් පිණිස දෙපාර්ශ්වයටම දුක් පිණිස ප්‍රඥාව සිඳහරින ඒ විතක්කය මම අවබෝධයෙන් විනාශයට පත් කළා දානවා කියලා දැම්මා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. පස්වෙනි ඡේදය මහණෙනි මගේ ස්ක්‍රීන් එකේ මොකුත් පේන්නේ නැතුව මම මේ කියන්නේ ඔයගලන්ට ඇහෙනව ඇතිනේ. හරි. මේකේ දරුවන් සර්ණයි ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද මේ අනික් අයට? නෑ මගේ ස්ක්‍රීන් පේනවා. අනිත් අයට පේනවා නම් කමන්නේ මගේ ෆෝන් එකේ හින්දා වෙන්නේ නැති මේක. කමන්නේ සර් ඇහෙනව නේද මං කියන්නේ? ඇහෙනවා. දැන් පස්වෙනි ඡේදය මහණෙනි මහණතෙමේ යම්ම විතර්කයක් බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේද නැවත නැවත හසුරුවාද ඒ ලෙසින්ම සිත්හි නැඹුරු බව වෙයි.
මහණෙනි ඉදින් මහණතෙමේ කාම විතර්කය බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවත නැවත හසුරුවයි නම් නෛෂ්කර්මයේ විතර්කයේ දුරු කෙරෙයි කාම විතර්කයෙන් බහුල කෙරේ. තේරෙනවනේ ඒක? කෙනෙක් කාම විතර්කයේ බහුල කළා වඩනවා නම් නැවත නැවත පුන පුනා වඩනවා නම් එයාගේ කාම විතක්කේ බහුල වෙනවා. කාම විතර්කයේ බහුල වෙනවා කියන්නේ ඒහා සමගම ඊට විරුද්ධ පාර්ශ්වය වෙන නෛෂ්කර්ම විතර්කය දුර වෙලා යනවා. නෛෂ්කර්ම විතර්කය කියන්නේ අකුසල පක්ෂයේ වැඩෙනවා, කුසල පක්ෂයේ වැඩෙන්නේ නැහැ. ඔහුගේ ඒ සිත කාම විතර්කයේ පිණිසම නෙවෙයි. ඒ වගේම මහණෙනි මේ ව්‍යාපාද විතර්කයේ බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවත නැවත හසුරුවා නම් අව්‍යාපාද විතක්කේ දුරු වෙනවා, ව්‍යාපාද විතක්කේ බහුල වෙනවා. ඒ සිත ව්‍යාපාද විතර්කයේ පිණිසම නැවෙනවා. ඒ වගේමයි මහණෙනි විහිංසා විතක්කේ බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවත නැවත හසුරුවයි නම් අවිහිංසා විතක්කේ දුරු වෙනවා, විහිංසා විතක්කයම බහුල කෙරෙනවා. ඒ සිත විහිංසා විතර්කයේ පිණිසම නැවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඊට පස්සේ 6 වෙනි ඡේදයේදී බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම තේරුම් ගන්න උපමාවක් තමයි කියන්නේ. 6 වෙනි ඡේදයේ තියෙන උපමාවක්. මහණෙනි යම්සේ වැසි සමයේ පිළිබඳ පැසුළු මස ගොයමින් හානි වූ සරා කල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේද. සරා කල්හි කියන්නේ සරත් කාලේ. සරත් ඍතුවේදී වස්සාන කාලේදී ගොපල්ලෙක් ගවයන් රකීද. හොඳට භවභෝග සම්පත් තියෙන කාලෙක ගොප්පළු දරුවෙක් ගවයන් රකින්න කෙනෙක් හෙත මේ ගවයන්ට ඒ දෙසින් දඬුවෙන් කෙලින් පහර දෙන්නේ. දැන් ගවයන්ව රකින්නවා කියන්නේ අර භවභෝග සම්පත් විනාශ කරන්න නොදී ආරක්ෂා කරන්නනේ ඕනේ. එතකොට මේ වගාවට හිරිහැර කරන කාලේදී වගාවට හිරිහැර කරන හින්දා ඒ ගොපල්ලා කරන්නේ පාලි පැත්තේ බැලුවොත් ආකොටෙය. ආකොටෙය කියලා කියන්නේ කෙලින්ම පිටට පහර දෙනවා. ඊළඟට එහෙම නැත්නම් පතිකොටෙය. පතිකොටෙය කියලා කියන්නේ පිටහරහා ඉලයට වලට පහර දෙනවා. දැන් ඒ ගවයා බොහොම දඬුවම් විදිනවා. කෙලින්ම එක්ක පිටට පහර දෙනවා. එහෙම නැත්නම් පිටහරහා ඉලයට වලට පහර දෙනවා. ඒ විතරක් නෙමෙයි. සම්නිරුන්දෙය. ඒ කුඹුරට යන්න අස්වැන්න තියෙන වගාව තියෙන පෙදෙසට යන්න නොදී ඒ පැත්ත ආවරණය කරනවා. එයා වගාව කාණි කරන්නේ ඒවා කන්නනේ යන්න හදන්නේ. ඒවා ඒගොල්ලන්ට කැමට ගන්න නොදී යන්න තියෙන මාර්ගය අවහිර කරනවා. සම්නිවාරේය. සම්නිවාරේය කියන්නේ ඒ පැත්තට ඇවිදීමට දෙන්නේ නැහැ. බැඳලා දානවා. එයාට ඇවිදලා යන්න දෙන්නේ නැහැ. එතකොට ඒ ගමන වළක්වනවා. ඒ කවර හේින්දයත් මහණෙනි ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නොරැක්ම හේතු කොටගෙන මේ ඒගොල්ලන් ගොයම ආරක්ෂා කරුවේ නැත්නම් ඒ ගොපල්ලට වදයක් හෝ බන්ධනයක් හෝ ධනහානියක් හෝ ගර්හාවක් හෝ දක්නේද. ඇත්තට මෙයා ගවයෝ ටික හරියට රැක්කේ නැත්නම් පළවෙනියට මෙයාගේ ස්වාමියාගෙන් බැනුම් අහනවා ගවයන්ව හරියට ආරක්ෂා කරේ නැහැ කියලා එයාගෙන් බනිනවා. ස්වාමියා බනිනවා. ඒකම පිට ගොවිපළවල් වලට පැනලා ඒ ගොවිපළවල් වලට හානි කරොත් ඒ ගොවිපළවල් වල අයිති අය ටික බනිනවා, දෝෂාරෝපණය කරනවා. ගොපල්ලා හරියට මේ අඥාන ගොපල්ලා මේ ගවයන්ව බැලුවේ නැහැ කියලා. තම ස්වාමියාගේ ආරක්ෂා කරේ නැත්නම් තම ස්වාමියා බලනවා ඔයාට පුළුවන් මගෙන් සල්ලි ගන්න විතරයි, මෙතන ඉඳන් කන්න බොන්න විතරයි පුළුවන්. ඒ වුණාට ගොවිපළ හරියට ආරක්ෂා කරේ නැහැ කියලා ඒගොල්ලන්ගෙන් බැනුම් අහනවා. මේ දෙපාර්ශ්වයෙන්ම මේ ගවයන් හරියට ආරක්ෂා කරේ නැත්නම් අර අඥාන ගොපල්ලා බැනුම් අහනවා. ඒ හින්දා තමයි ඒ වගේ ඒ උපමාව දීලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. අන්න ඒ වගේ හරියට එයා ආරක්ෂා කරේ නැත්නම් එයා ගෙහිමියාගෙනුත්, එයාට බත්තටුප් දෙන ගෙහිමියාගෙනුත්, එයාගේ අයිතිකාරය ස්වාමියාගෙනුත්, ඒ වගේම අනිකුත් කුඹුරු වල අයිතිකාරයන්ගෙනුත් හැමෝලගෙම දෝෂාරෝපණයට, දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ වගේම මහණෙනි පරිද්දෙම්ම අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලසීමද කුසල ධර්මයන් පිළිබඳ නෛෂ්කර්මෙහි අනුසස්ද විසුද්ධිපක්ෂයෙන් දිටිමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ තමයි. දැන් එයා හරියට අඥාන ගොපල්ලා ගොවිපළ ආරක්ෂා කරේ නැත්නම් හැමෝලගෙම බැනුම් අහනවා කියලා කියන්නේ හරියට අකුසල ධර්මයන්ගේ දෝෂය වගේ.
ලාමක බව කෙලසීමද ඒ දැක්කා. ඒ වගේමයි හරියට ඒක ආරක්ෂා කරොත් කුසල ධර්මයන් පිළිබඳ නෛෂ්කර්මෙහි අනුසස්ද ආනිසංසයද විසුද්ධි පක්ෂයේද දිතිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වික්ෂුන් වහන්සේලාට. ඒකටත් තියෙනවා ඊට පස්සේ 7 වෙනි ඡේදය මහණෙනි දැන් ඊට පස්සේ බලන්නේ අපි ඒ කුසල ධර්ම වල අනුසස් මොනවද කියලා තමයි 7 වෙනි ඡේදයෙන් කියන්නේ. මහණෙනි මෙසේ අප්‍රමාදීව කෙලෙස් තමන වීරිය ඇත්තා වූ නිවනට මෙහෙ වූ සිත් ඇතිව වසන්නා වූ මට නෛෂ්කර්ම විතර්කයේ උපදී. කෙලෙස් තමන වීරිය ඇතුව ඉන්න මට අප්‍රමාදීව වීරිය සහිතව ඉන්න මට නෛෂ්කර්ම විතර්කයේ උපදී. ඒ කියන්නේ කුසල පක්ෂයේ විතර්කයක් තමයි කාමයේ අනිත් පැත්ත විතර්කේ නෛෂ්කර්ම විතර්කයේ උපදින. ඒ මම මෙසේද දනිමි. මට මේ නෛෂ්කර්ම විතර්කයේ උපන්නේය. ඒ නෛෂ්කර්ම විතර්කය තමාට දුක් පිනිස නොපවති. ඒ විතරක් නෙමෙයි අන් අයට දුක් පිනිසත් නොපවති. ඒ හින්දා දෙපාර්ශ්වයටම දුක් පිනිස නොපවති. ඒ විතරකුත් නෙමෙයි නෛෂ්කර්ම විතර්කයෙන් ප්‍රඥාව වඩන්නේකි. දුක් කොටසෙහි නොවුවකි. ඒ කියන්නේ කුසල පක්ෂයේ වූවකි. නෛෂ්කර්ම විතර්කයේ නිවන් සඳහා පවතින්නේකි. මහණෙනි රෑ මුල්ලුල්ලෙහිද ඒ විතර්කේ නෛෂ්කර්ම විතර්කේ නැවත නැවත විතර්කණය කරන්නේ නම් පුන පුනා හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන බියක් නොම දකිමි. බියක් ඇති වෙන්නේ නැහැලු. නෛෂ්කර්ම විතර්කේ රෑ පුරා බහුල වශයෙන් නැවත නැවත විතර්කණය කරනවා නම් කිසිම බයක් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. මහණෙනි දහවල මුළුල්ලේද දහවල පුරාද ඒ විතර්කයේ නැවත නැවත විතර්කණය කරන්නේ නම් පුන පුනා හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන බයක් නොම දකිමි. කිසිම බයක් ඇති වෙන්නේ නැහැලු. දහවල පුරාත් නෛෂ්කර්ම විතර්කයේ පුන පුනා නැවත නැවත බහුල වශයෙන් වඩනවා. රෑදාවල මුළුල්ලෙහි ඒ විතර්කයේ නැවත නැවත විතර්කණය කරන්නේ නම් පුන පුනා හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන බියක් ඇතිවන්නේ නැහැ. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්කණය කරන්නා වූ පුන පුනා හසුරුවන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ. එහෙම වුණත් බොහෝ කලක් නැවත නැවත විතර්කණය, ඒ කියන්නේ රැත් කරනව දවලුත් කරනව රෑදාවල් දෙකේමත් කරනකොට එහෙම බොහෝ කාලයක් නැවත නැවත විතර්කණය කරන්නා වූ පුන පුනා හසුරුවන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ. ශරීරය ක්ලාන්ත වූ කල්හි ඇත්තට මෙහෙම වෙන්නේ මේ විද්‍යාණයට මුල් කාලේදී. අලුත් තරුණ කාලයේදී තමයි ඒකට වෙන්නේ. මුලදිම ශරීරේ ක්ලාන්ත වූ කල්හි සිත නොසන්සුන් වේ. සිත නොසන්සුන් වූ කල්හි සමාධිය කෙරෙන් සිත දුර වේ. මහණෙනි ඒ මම సంతානෙහිම සිත මනවින් තබමි. මනවින් හිඳුවමි. එකඟ කරමි. මනවින් පිහිටුවමි. ඒ කවර හේින්දයත් මාගේ සිත නහමක් නොසන්සුන් වේවායි සිතිමි. නොසන්සුන් නොවේවා කියලා සිතමින් තමයි මාගේ සිත නොසන්සුන් නොවේවා කියලා හිතාගෙන තමයි මනවින් මේ ටික පිහිටුවන්නේ. මාගේ ශරීරය ක්ලාන්ත වුණත් ක්ලාන්ත වූ කල්හි සිත නොසන්සුන් වෙනවා. සිත නොසන්සුන් වුණාම සමාධිය කෙරෙන් දුර වෙනවා. එතකොට මම හිතෙන් හිතනවා මගේ සිත සංසුන් වේවා කියලා හිතමින් ඒක නැවත නැවත සිත සංසුන් කරගත්ත හැටි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඊළඟට 8 වෙනි ඡේදය මහණෙනි අප්‍රමත්ත වූ අප්‍රමාදීව කෙලෙස් තවන විරිය ඇත්තා වූ නිවන්ට මෙහි වූ සිත් ඇති වසන්නා වූ මට අව්‍යාපාද විතර්කයේ උපදී. දැන් අර වගේම තමයි අව්‍යාපාද විතර්කයේ උපදී. ඒ මම මෙසේ දනිමි. මට අව්‍යාපාද විතර්කයේ උපන්නේ. ඒ අව්‍යාපාද වීතර්කයේ තමාට දුක් පිනිස නොපවති, අනුන්ට දුක් පිනිස නොපවති, උභය පාර්ශ්වයටම දුක් පිනිස නොපවති. මේ කුසල පක්ෂයේ වූවකි නිවන් පිනිස පවතින්නකි. මහණෙනි රෑ මුළුල්ලෙහිද එය නැවත නැවත විතර්කණය කරන්නේ නම් පුන පුන හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන බියක් ඇති වෙන්නේ නැහැ. ඒ අව්‍යාපාද විතර්කයට. දහවල මුළුල්ලෙහිද නැවත නැවත විතර්කණය කරන්නේ නම් පුන පුන හසුරුවන්නේ නම් හේතු කොටගෙන බියක් ඇතිවන්නේ නැහැ. රෑ දහවල මුළුල්ලේද එය නැවත නැවත විතර්කණය කරන්නේ නම් පුන පුන හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන බියක් ඇතිවන්නේ නැහැ. එහෙම වුණත් බොහෝ කාලයක් නැවත නැවත විතර්කණය කරනකොට පුන පුන හසුරුවන්නා වූ මගේ ශරීරය ක්ලාන්ත වන්නේය.
ශරීරය ක්ලාන්ත වූ කල්හිත් සිත නොසන්සුන් වන්නේ. සිත නොසන්සුන් වුණාම සමාධිය කෙරෙන් සිත දුර වෙනවා. ඒ වෙලාවේදී සිත සතන්හි සිත මනවින්ම තබාගෙන මගේ සිත සංසුන් වේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන සිත සංසුන් කරගත්තා. ඒ වගේමයි අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය සහිතව නිවන්ට මෙහි වූ සිත් ඇති වසන්නා වූ මට අවිහිංසා විතර්කයේ උපදී. අවිහිංසා විතර්කයේ උපදිනකොට මම දන්නවා මට අවිහිංසා විතර්කයේ උපන්නා. මේ අවිහිංසා විතර්කේ තමාට දුක් පිංස පවතින්නෙත් නැහැ, අනුන්ට දුක් පිංස පවතින්නෙත් නැහැ, තමන්ටත් අනුන්ටත් දුක් පිංස පවතින්නෙත් නැහැ. ප්‍රඥාව වඩන්නෙක්මයි, කුසල පක්ෂයේ වූෙක්මයි. එය නිවන් පිණිසම හේතු වෙනවා අවිහිංසා විතර්කය. ඒ හින්දා මහණෙනි, රෑ මුළුල්ලෙහි නැවත නැවත විතර්කණය කරන්නේ නම්, පුන පුනා හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන මට බියක් ඇතිවන්නේ නැහැ. මහණෙනි, රෑ විතරක් නෙමේ දවල්ලේත් නැවත නැවත විතර්කණය කරන්නේ නම්, පුන පුනා හසුරුවන්නේ නම් ඒ හේතු කොටගෙන බියක් ඇතිවන්නේ නැහැ. රෑ දහවල මුළුල්ලේම නැවත නැවත විතර්කණය කරන්නේ නම්, පුන පුනා හසුරුවන්නේ නම් ඒ හේතුවෙන් කිසිදු බයක් ඇති වෙන්නේත් නැහැ. නමුත් මේ අවස්ථාවට තරුණ කමින් ඉන්න හින්දා මුල් අවස්ථාවේ හින්දා නැවත නැවත විතර්කණය කරනකොට පුන පුනා හසුරුවනකොට මගේ ශරීරය ක්ලාන්ත වෙනවා. ශරීරය ක්ලාන්ත වුණාම සිත නොසන්සුන් වෙනවා. සිත නොසන්සුන් වෙනකොට සමාධිය ටිකෙන් ටික ඈත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මම මගේ සිත බොහෝම මනාව පිහිටුවාගෙන මගේ සිත සංසුන් වේවා කියලා නැවත සංසුන් භාවයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිත සංසුන් කරන හැටි කුසල පක්ෂයේ නෛෂ්කර්ම විතර්කයත් අව්‍යාපාද විතර්කයත් අවිහිංසා විතර්කයත් යොදලා කුසල පක්ෂයේ වැඩි දියුණු කරගන්න හැටි සමාධිගත කරගන්න හැටි භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඒ 8 වෙනි පරිච්ඡේදයේ තියෙන බොහොම ලස්සන වචන ටිකක් පාලි පැත්තේදී තියෙනවා. බලන්න, පඤ්ඤා බුද්ධිකෝ. පඤ්ඤා බුද්ධිකෝ කියලා කියන්නේ නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ඉපදීම් පිණිසද. උපන් ප්‍රඥාව වැඩිම පිණිසද වේ. දැන් පඤ්ඤා බුද්ධිකෝ කියලා කියන්නේ නූපන් ලෞකික හරි ඒ කියන්නේ ප්‍රඥාව ඉපදිලා නැහැ. ලෞකික හරි ලෝකෝත්තර හරි ප්‍රඥාව ඉපදිලා නැහැ. හැබැයි මේ කුසල පක්ෂයේ විතර්කයන් වැඩිම නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ඉපදීම පිණිසද. උපන් ප්‍රඥාව වැඩිම පිණිසද හේතු වෙනවා. දෙවැනි ඊළඟ වචන තියෙනවා අවිඝාත පක්ඛිතෝ. අවිඝාත පක්ඛිතෝ කියලා කියන්නේ දුක් කොට්ටාශයන්හි නොපවතින බව. නෛෂ්කර්ම විතර්කයේ හරි මේ කුසල පක්ෂයේ විතර්කයන් වැඩිමෙන් ඒ එකක්වත් අකුසල වෙන්නේ නැහැ. කුසල පක්ෂයේම තමයි. දුක් වෙන්නේ නැහැ. දුක් සහිත ඒවා නෙමෙයි. ඊළඟ වචනේ තියෙනවා නිබ්බාන සම්වත්තනිකෝ. නිබ්බාන සම්වත්තනිකෝ කියන්නේ මේ කුසල පක්ෂයේ විතර්කයන් වැඩිම නිවන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසම පවතිනවා. නිවන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසම පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තමයි 8 වෙනි ඡේදය. ඊළඟට 9 වෙනි ඡේදය. 9 වෙනි ඡේදයේදී මහණෙනි, මහණතේ මේ යම් විතර්කයක් බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේද, පුන පුනා හසුරුවාද, ඒ ලෙසින් සිත්හි නැඹුරු බව වේ. මහණෙනි, මහණතේ මේ නෛෂ්කර්ම විතර්කයේ බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම්, පුන පුනා හසුරුවා නම් කාම විතර්කයේ දුරු කෙරේ. නෛෂ්කර්ම විතර්කයේ බහුල කෙරේ. ඔහුගේ සිත නෛෂ්කර්ම විතර්කයටම නැමෙයි. මහණෙනි, මහණතේ මේ ඒ විදිහටම දැන් යම් විතර්කයක් බහුල කොට නැවත නැවත විතර්කණය කරනවා නම්, නැවත නැවත හසුරවනවා නම් ඒ සිතේ ඒ විතර්කයම බහුල වෙනවා. දැන් නෛෂ්කර්ම විතර්කයේ බහුල වැඩුවා නම්, නෛෂ්කර්මයේ බහුල කොට වඩලා නැවත නැවත පුන පුනා විතර්කණය කරනවා නම්, එතකොට නෛෂ්කර්ම විතර්කයේ වැඩෙනවා, කාම විතර්කයේ දුරු වෙනවා. ඒ වගේමයි අව්‍යාපාද විතර්කයේ නැවත නැවත විතර්කණය කරා නම්, පුන පුනා වැඩුවා නම් අව්‍යාපාද විතර්කයේ බහුල වෙනවා, ව්‍යාපාද විතර්කයේ නැති වෙලා යනවා. ව්‍යාපාද විතර්කයේ දුරු වෙලා යනවා. ඒ වගේමයි අවිහිංසා විතක්කය නැවත නැවත පුන පුනා බහුල වශයෙන් වඩනකොට අවිහිංසා විතක්කය බහුල වෙනවා, විහිංසා විතක්කය නැති වෙලා යනවා, දුරු වෙලා යනවා. විහිංසා විතක්කය දුරු වෙලා යනවා. උපමාවක් දෙන බුදුරජාණන් වහන්සේ, මහණෙනි,
යම්සේ ග්‍රීෂ්ම ඍතුවේ පශ්චිම මාසේ සියලු ශස්‍යයන් ගම්හි රැස් කළ කල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේද රුක් මුලට ගියා වූ හෝ එලිමහනට ගියා වූ හෝ ඔහු විසින් මොහු ගෙරිහුය සිහි කිරීම පමණක්ම වේද මහණෙනි පරිද්දෙන්ම මොහු සමත විදර්ශනා ධර්මය සිහි කිරීම පමණක්ම විය. එතෙන්දි කියන බුදුරජාණන් වහන්සේ උපමාව කියනවා දැන් මේ ග්‍රීෂ්ම ඍතුව වෙනකොට භවභෝග සම්පත් ඔක්කොම පීදිලා හොඳට පැහිලා ඒව ඔක්කොම කපලා ගෙවල් වලට අටුකොටු පුරවගෙන දැන් ඇත්තටම කුඹුරේ හරි හේනේ හරි ඒවයි භෝග නැහැ. ඒ ඔක්කොම භෝග කපලා භවභෝග සම්පත් ටික ඔක්කොම තමන්ගේ රැස් කරන තැන් වලට රැස් කරගෙන. ඒ වගේ කාලේ ග්‍රීෂ්ම ඍතුවේ පශ්චිම මාසෙහි සියලු ශස්‍යයන් ගමෙහි රැස් කළ කලී සියලු භවභෝග සම්පත් ගමේ රැස් කරාට පස්සේ ගොපල්ලෙක් ගවයන් රක්නේද. ඔන්න දැන් ගොපල්ලෙක් තවමත් ඉතින් ගොපල්ලා ඉතින් ගවයෝ රකින්න එපයි. දැන් ගොපල්ලෙක් ගවයන් රකින්නවා නම් එතකොට කවුරු හරි දැක්කොත් රුක් මුලට ගියා හරි එලිමහන්ට ගියා වූ හරි එයා හේනට බැස්සත් කුඹුරට බැස්සත් ඒ දකින ඒ ගොවිපල අයිති පුද්ගලයාට හෝ කිසිවෙකුට මොහු ගෙරිහුය මෙයා මගේ මේ ගවයා නම් මගේ කුඹුරේ දේවල් හානි කරයි කියලා හිතන්න දෙයක් නැහැ. මොකද ඒ ඔක්කොම භවභෝග සම්පත් කපලා ගෙට අරගෙන ඉවරයි. මේ ගෙරිහුයි කියලා සිහි කිරීම පමණක්ම වේද. මහණෙනි එපරිද්දෙන්ම මොහු සමත විදර්ශනා ධර්මයෝයයි සිහි කිරීම පමණක්ම විය. ඒකේ දැන් පාලි පැත්ත බැලුවොත් ඒ කියන්නේ දැන් ඇත්තටම භවභෝග සම්පත් ගෙට ගත්තට පස්සේ කුඹුරට ගවයාවයි කුටියා පැන්නයි සිංහයා පැන්නයි මේ භවභෝග විනාශ කරයි කියලා හිතන්න දෙයක් නැහැ. භවභෝග ඔක්කොම ආරක්ෂා වෙලා ඉවරයි. ඒ වෙලාවට හිතන්න තියෙන්නේ මේ තමයි සමත විදර්ශනා ධර්මයෝ මේ මට්ටමට ගියාට පස්සේ අනිත් දේවෙන් කිසි වැඩක් නැහැ. ඒ ගැන හිතලා දුක් වෙන්න දෙයක් නැහැ. පාලි පැත්තේ තියෙනවා ඔය තියෙන ගාමන්ත සම්බතේසු. ගාමන්ත සම්බතේසු කියන්නේ ගමට ගෙනා කල්හි. ඒ කියන්නේ ඔක්කොම සියලු සකල සබ්බ සකල මනාව. ඒ කියන්නේ භවභෝග සම්පත් සියල්ලම කපලා ගෙට ගෙනාවට පස්සේ ඉතින් සතිකරණීය මේව හෝති. මොහු ගවයෝයයි සිහිය ඉපදීමක් පමණක්ම කරන්න ඕන. මේකෙන් හිතන්න ඕන නිකන් ගවයා කියලා හිතුවා විතරයි. මෙයා මගේ භවභෝග සම්පත් හානි කරා කියලා හිතන්න දෙයක් නැහැ. නිකන් අපි පාරේ යනකොට කෙනෙක් දැක්කා වගේ තමයි. එයාගෙන් අපිට කිසි හානියක් වෙන්නේ නැහැ. ඒතා ගවෝති. එහෙම විතරයි අපිට හිතන් තියෙන්නේ. මේ කොබික්වේ සතිකරණීය මේවා හෝසි. ඒතේ ධම්මාති. ඒතේ ධම්මාති කියලා කියන්නේ මොහු සමත විදර්ශනා ධර්මයයි සිහිපදීව මාත්‍රයක්ම පමණක් කරන්න ඕන. සමත විදර්ශනාව මේක එච්චරයි. සිහිය නිකන් සිහිපදීම මාත්‍රයක් පමණයි. ඒක කෙරෙහි කිපෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, වෙනම කාමයක් ඇති කරගන්නෙත් නැහැ. එහෙම නැතු මේ ඒ ගවයෝ මෙහෙම ගිහිල්ලා මේ ගවය අපේ ගොවිපල කයි කියලා ඒගොල්ලන්ට පහර දීමක් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ භවභෝග සම්පත් දැන්ටමත් ආරක්ෂා වෙන්නේ ඒවා ටික අපි අයින් කරගෙන ඉවරේ ඉන්න. 10 වෙනි ඡේදය මහණෙනි මා විසින් සිවුරඟින් යුත් සම්‍යක් ප්‍රදන් වීරය. ඒ කියන්නේ සම්‍යක් ප්‍රදන් වීරය පටන් ගන්නා ලදී. එබැවින් එය නොහැඟුනේ වී සිහිය එළඹ සිටියාය. එබැවින් මෙය මුලා නොවූය. කය සංසිඳුනේය පහ වූ දැවිලි ඇත්තේය සිත මනවින් පිහිටුවන ලදී. එබැවින්ම සිත එකඟ විය මහණෙනි ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරමි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා එහෙම ඉඳලා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී චතුරංග සමන්නාගත වීරයෙන් සම්‍යක් ප්‍රදන් වීරයෙන් චතුරංග සමන්නාගත මේ සම්‍යක් ප්‍රදන් වීරයෙන් පටන් ගන්නාලද ඒ විදිහටම ධානයෙන් හිටියාම කුසල පක්ෂයේ නෛෂ්කර්ම අව්‍යාපාද අවිහිංසාම දරාගෙන ධානානුගතව ඉන්නකොට ධානයේම සිත මනමින් පිහිටවගෙන ඉන්නකොට සිත එකඟ වෙලා කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතක්ක ਵਿਚාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය සහ සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරා කියන පළවෙනි ධානය ලැබුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවැනියට ඊළඟට කියනවා විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම දනවන සිත්තිය එකඟ බව ඇති විතක්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති ද්විතීය ධානයට
පැමිණ වාසය කරන. තවදුරටත් භාවනා කිරීමෙන් විතක්ක ਵਿਚාර සංසිඳිලා ප්‍රීතිය හා සුඛය සහිතව හටගත් ද්විතීය ධානයට දෙවනි ධානයට ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කියනවා ප්‍රීතියද දුරු වීමෙන් මදහත්ව වාසය කරමි. සිහි ඇත්තෙමි. මනස නුවණ ඇත්තෙමි. කයින් සුවේද විඳෙමි. ආර්ය උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛ විහරණ ඇත්තේ යම් ධානයක් වර්ණනා කරද්ද ඒ තෘතීය ධානයට පැමිණ වාසය කළෙමි. ප්‍රීතියත් අයින් වෙලා උපේක්ෂා සහිත තෘතීය ධානයේ උපේක්ෂා නෙමෙයි කයින් සුවේද විඳෙම ආර්ය උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛ විහරණ ඇත්තේ යම් ධානයක් වර්ණනා කරද්ද තෘතීය ධානයට පැමිණ වාසය තුන්වෙනි ධානයත් ලැබුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට කරන සුවේද දුරු වීමෙන් දුකද නැති කිරීමෙන් පෙරම සොම්නස් ආදොමනසුන්ගේ වෙනසීමෙන් නොදුක් වූ නොසූ සොම්නසත් දොම්නසත් පහ කළා උපේක්ෂා සහගත උපේක්ෂාවෙන් හටගත් සීය පිළිබඳ පිරිසිදු බව ඇති චතුර්ථ ධානයට පැමිණ වාසය කළෙමි කියලා බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙන්න ඉස්තිල්ලා බෝධිසත්ව අවදීදී මුලින්ම පළවෙනි ධානයේ ද්විතීයි ධානයේ තෘතීය ධානයේ හා චතුර්ථ ධානයේ ලැබපු අවස්ථාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පහදලා දෙන්නේ ද්වේදා විතක්ක සූත්‍රයේදී. මේදී එක කාරණයක් තියෙනවා ඔයගලන්ට මතක් වුණා නම් පොඩි දෙයක් තියෙනවා මෙතෙන්දී පොඩි මේ ධාන ක්‍රමයේදී ඔයගලන්ට මතකයක් එනවද මොනවා හරි මෙතෙන්දී කියන්නේ හතරවෙනි ධානයේට විතරයි. ඇයි ධාන ක්‍රමයේ අපිට ධාන පහකුත් තියෙනවා පංචම ධානය කියලා. ඇයි මෙහෙදී පංචම ධානය නැත්තේ? ඒකට හේතුව තමයි සූත්‍රාන්ත දේශනාවල හතරවෙනි ධානය නේද මිස් හුඟක් තියෙන්නේ? නෑනේ මේක මෙහිමයි. ඇත්තටම බුදුහාමුදුරුවෝ තික්ක ප්‍රඥා උත්තමයෝ චතුෂ්ක ණය ක්‍රමයේමයි ධාන වලට සම්බන්ධින්නේ. මන්ද ප්‍රඥාය තමයි පංචම ධානයට වෙනකන් යන්නේ. විතක්ක ਵਿਚාර කියන දෙකම එකවර සංසිඳලා දැම්මහම අවස්ථා හතරයි තියෙන්නේ. අපි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ උපේක්ෂා කියලා අවස්ථා පහයින් තියෙන්නේ. අයින් කරන්න ඔය පහ වෙනුවට විතක්ක ਵਿਚාර එකපාරට පළවෙනි පාර විතක්කයි ਵਿਚාරයි දෙකම අයින් කරපු හින්දා දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙකම නැහැ. ප්‍රීතිය තමයි දෙවෙනි එකේදී තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ තික්ක ප්‍රඥා උත්තමයින්ටම තමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් බුදුරජාණන් වහන්සේ නමක්නේ. ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ නමක් හින්දා අනිවාර්යයෙන්ම යන්න පුළුවන් චතුත්ථ ධාන ක්‍රමයෙන්මයි. ඒ හින්දා මෙහිදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ චතුත්ථ ධාන ක්‍රමයේ ලැබුව බව මෙතෙන්දී බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. ධාන හතරයි ගිහිලා තියෙන්නේ. පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර දෙකම සංසිඳලා තියෙනවා. අනිත් උත්තමයොත් ඇත්තටම ප්‍රඥාවන්තව ගියොත් චතුත්ථ ධාන ක්‍රමයෙන් තමයි චතුෂ්ක ණය ක්‍රමයෙන් තමයි ධාන ලබන්නේ. මන්ද ප්‍රඥාය තමයි පංචම ධාන ක්‍රමයෙන් ධාන ලබන්නේ. ඒක තමයි ඒකට හේතුව. ඊළඟට 11 වෙනි ඡේදයේ ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොලොක් වූ කල්හි භාවනා කර්මයට සුදුසු කල්හි ස්ථಿತಿ પ્રાપ્ત කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරන නුවණ පිණිස සිත වෙසසින් නැඹුරු කෙලිමි. ඒ මම නොඑක් ආකාර වූ පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරමි. ජාති පෙරවිසූ කඳක පිළිවෙල කිව්වොත් කාට හරි කියත හැකිද මොනවද කියලා? පෙර ආත්මනේ. දැන් මේ එන්නේ ටික ටික බුදුහාමුදුරුවෝ මොකටද? බෝධිසත්වුත්මේ මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය ලබන්න තමයි හදන්නේ. පෙරවිසූ කඳ පිළිවෙලනේ බලන්න යන්නේ. මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි. දැන් කිසිම ක්ලේශයක් නැහැ. මොලොක් වූ කල්හි භාවනා කර්මයට සුදුසු කල්හි ස්ථಿತಿ પ્રાપ્ત කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරන නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කරනවා. දැන් සිත මෙහෙවන්නේ පෙරවිසූ ආත්ම ගැන තමයි බලන්නේ. ඒ මම නොඑක් ආකාර වූ පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරමි. එනම් පළවෙනියටම ಜಾති එකක්ද, ಜಾති දෙකක්ද, ಜಾති තුනක්ද, හතරක්ද, පහක්ද, හයක්ද, 20ක්ද, 30ක්ද, 40ක්ද, 50ක්ද මේ ආකාරයට 100ක්ද, 1000ක්ද, ලක්ෂයක්ද ආදී වශයෙන් පෙරතොරක් නැතුව, අතොරක් නැතුව, කෙලවරක් දකින්න නැතුව ඕනෑ තරම්කල් බුදු නුවණට වැටහෙන්න පටන් ගත්තා, දකින්න පටන් ගත්තා. ඒ විතරයි. ඒකේ තමයි කියන්නේ නොඑක් නස්නා කල්පයන්ද.
නස්නා කල්පයන් කියන්නේ සම්වට්ට කල්පයක්. නොඑක් වැඩෙනා කල්පයන්ද විවට්ට කල්පයක්. නොඑක් නැසෙන වැඩෙන කල්පයන්ද සම්වට්ට විවට්ට කල්පයක්. දැන් ඔන්න දැන් දකින්න ඒ තරම් දුරට ඒ කියන්නේ මේ දිගටම මේ ලෝකේ පරණ පෙර තිබිච්ච තැනට වෙනකම් යනවා සම්වට්ට කල්පේ විවට්ට කල්පේ සම්වට්ට විවට්ට කල්පේ. දැන් මේ අපි ගත කරන්නේ මොන જાතිය කල්පයක්ද? දැන් අපි මම හිතන විදිහට නම් අපි යන්නේ සම්වට්ට කල්පේ. මේ නස්නා කල්පේ යන්නේ. නේද? අපේ දැන් ආයුෂ අඩු වෙලා යන්නේ නස්නා කල්පයක් වෙන්නේ නැති. මට ඒක හරියටම දන්නේ නැහැ. මට හිතුණා නිකන් දැන් තියෙන්නේ සම්වට්ට කල්පයක් කියලා. මතක තියාගන්න නස්නා කල්පය කියන්නේ සම්වට්ට කල්පේ, වැඩෙනා කල්පය කියලා කියන්නේ විවට්ට කල්පය, නැසෙන වැඩෙන කල්පය කියන්නේ සම්වට්ට විවට්ට කල්පය. ඊට පස්සේ දකින්නවා අසුවල් තැන උපදිනේ. මං අන්න අහවල් තැන තමයි ඉපදුනේ. මේ නම ඇත්තෙමි. මේ නමින් තමයි හිටියේ. මේ නම් ගෝත්‍ර ඇත්තෙමි. මේ වගේ ගෝත්‍රය තමයි හිටියේ. මෙවැනි පැහැ ඇත්තෙමි. මේ වගේ කෙනෙක් මෙවැනි ආහාර ඇත්තෙමි. මොකද මේ මෙවැනි ආහාර ඇත්තෙමි කියලා තියෙන්නේ? එක එක ලෝකවල ආහාර වෙනස්. දැන් දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් ලංකාවේ තියෙන ආහාර නෙමෙයි. ඒකින්ද තමයි මෙවැනි ආහාර ඇත්තෙමි. මෙවැනි සුවදුක් විඳින්නෙක් මෙවි. මෙවැනි ආයු කෙලවර කොට ඇත්තෙක් වීමි. එතකොට දැන් ඔන්න පළවෙනි ආත්මෙ හිම දැක්කා. මොනවද දැක්කේ? ඔක්කොම දැක්කා. මේ නමින් හිටියා, මේ ගෝත්‍රේ හිටියා, මෙවැනි පැහැත්තෙක් වුණා, මේ වගේ ආහාර ගත්තා, මේ වගේ සුවදුක් විඳා, මේ වගේ ආයු කෙලවර කළා. එතනින් චුත වෙලා ඊළඟ ආත්මෙට ගියා. එතකොට එතෙන්දිත් අහවල් තැන ඉපදිනි. මෙනම් ඇත්තෙක් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙවැනි ආහාර ඇත්තෙක් වීමි. මෙවැනි සුවදෙක් වින්දෙක් වීමි. මෙවැනි ආයු කෙලවර කොට ඇත්තෙක් වීමි. ඒයි මම ඉන්චුතව මෙහි උපන්නෙමි වෙමි කියලා මේ විදිහට ආකාර සහිතව උදෙසීම් සහිතව නන් වැදෑරුම් වූ පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරා. දැන් කොච්චර බලනවද එක ආත්මයක් සිහි කරනකොට මොන තරම් බලන්න ඕනද? දැන් අපිටම අවුරුදු 80ක් ජීවත් වුණා නම් එයා අවුරුදු 80ම දිගටම බලාගෙන කියලා එතනින් චුත වෙන තැනට ඇවිල්ලා ඊළඟ ආත්මය ආයි පටන් ගත්ත තැන ඉඳන් ඒ මරණ වෙලාවේ තිබිච්ච තැන ඉඳන් දිගටම යන්න එපා. ඔහොම දිගට විමස ඒ සියල්ලම දකින්න නුවණ ආවා. මේ නුවණ තමයි උබ්බේ නිවාසානුස්මති ඥානය කියලා කියන්නේ. උබ්බේ නිවාසානුස්මති ඥානය කියලා කියන්නේ ඒ නුවණ තමයි දෙසිම්සෙන් පෙරේසක මහණෙනි මා විසින් රැය පිළිබඳව මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් වූ පෙරවිසු කඳ පිළිවෙල සිහි කරමි. මහණෙනි මා විසින් රැය පිළිබඳව පළමු යමෙහි මේ පළමුවන විද්‍යාව ලබන ලදී. ඔන්න දැන් බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන අවස්ථාවේදී පළමු රැය එදා රාත්‍රියේ මුලින්ම පළමු යමෙහි පළමුවන විද්‍යාව ලැබුවා. පළවෙනි විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්මති ඥානය. අවිද්‍යාව නැසන් ලදී විද්‍යාව උපන මොහඳුර නැසින නැනලු උපන අප්‍රමාදීව කෙලස් තවන වීරිය ඇතුව නිවනට මෙහි වූ සිත් ඇතිව වසන්නහුට යම්සේනම් එසේ. එහෙම වසන ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මෙන්න මේ විදිහට පෙර ආත්ම භාවය සිහි කරන්න පුළුවන් නුවණ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි 11 වෙනි පරිච්ඡේදය. ඊට පස්සේ 12 වෙනි පරිච්ඡේදය. මේ ඇත්තටම බුදුහාමුදුරේ බුදු වෙච්ච උදෑසන වෙච්ච සිදුවීම තමයි මේ පෙන්වන්නේ. හරි ලස්සන සූත්‍රයක්. 12 වෙනි ඡේදයේ ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කෙලෙස් පහ වූ උපක්ලේශ ඇති කල්හි මොලොක් වූ කල්හි භාවනා කර්මයට සුදුසු කල්හි ස්ථಿತಿ પ્રાપ્ત කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි සත්වයාගේ චුති උත්පත්ති දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කළමි. දැන් කියන්නකො බලන්න චුති උත්පත්ති දන්නා නුවණ පිණිස මෙන්න සිත නැඹුරු කළා නම් මොකද්ද මේ ලබා ගන්න යන ඥානය? චුතියයි උත්පත්තියයි බලන්නේ. එහෙනම් චුතූපපාත ඥානයට තමයි දැන් අරමුණු කරගෙන බුදුහාමුදුරෝ බෝධිසත්වයන් වහන්සේ අරමුණු කරගෙන තවදුරටත් සිත මොලොක් කරගෙන ධානය වඩමින් තවත් භාවනාවේ දෙන්නේ චුති උත්පත්ති දන්නා නුවණ පිනිස සිත වෙසෙසින් නැඹුරු කළෙමි. ඒ මම ඊතා පිරිසිදු මිනිසස ඉක්ම වූ මනුස්ස ඇස ඉක්ම වූ දිවැසි දිව්‍ය ඇසි මැරෙන උපදින උසස් පහත් මනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දකිමි.
දැන් මට මෙතෙන් තව පුංචි කාරණයක් කියන්න ඕනේ. චුත්ති උත්පත්ති ධර්ම ඥානය තමයි චුතූපපාත ඥානය. දැන් මෙතෙන්දී මනුස්සයස ඉක්ම වූ මිනිසස ඉක්ම වූ දිවසින් මැරෙන උපදින උසස් පහත් මනා පැහැති මිනිසුන් මේ සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දැක්ක කියලා දෙනවා. දිවසින් දැකපු හින්දා මේකට දිබ්බ චක්කු ඥානය කියලා කියනවා. චුතූපපාත ඥානයයි දිබ්බ චක්කු ඥානයයි කියලා පවසන්නේ එකම ඥානය. විද්‍යාරත්න මහත්මයා එහෙම නේද? තෙරුවන් සරණයි. ඇත්තම චුතූපපාත ඥානයේ දස බල ඥාන වලින් එකක්. දිබ්බ චක්කු ස්වභාවයේ පංච අභිඥා වලටත් එන්න පුළුවන් ලෞකික ඥානයක් වශයෙන් උත්. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේක දිබ්බ චක්කු වල ඊටාම උපරිම අවස්ථාවක්. ඒක දස බල ඥාන වලින් එකක්. මේ ත්‍රිවිද්‍යාවේ දෙවෙනි ඥානය තමයි ඒ චුතූපපාත ඥානය. අනේ බොහොම ත්‍රිවිද්‍යාවේ දෙවෙනි එක. ඔව්. එහෙමයි තෙරුවන් සරණයි. චුතූපපාත ඥානය ත්‍රිවිද්‍යාවේ. එතකොට කොහොමත් මේ කියන්නේ පංචාභිඥා වලින් එන එකක් තියෙනවා. දිබ්බ චක්කු ඥානයක් තියෙනවා. හැබැයි ඊට වඩා උසස් එකක් තමයි චුතූපපාත ඥානය. එහෙම නේද සර්? දස බල ඥානවලත් තියෙන බුදුහාමුදුරන්ටම ලැබෙන එකක් නේද ඒක? චුතූපපාත ඥානය. බල ඥාන කියනකොට සර්වඥාන් වහන්සේ කෙනෙකුට විතරයි ලැබෙන්නේ. සාමාන්‍ය දිබ්බ චක්කු කියලා ඉන්න සාමාන්‍ය පංචාභිඥා වල එන දිබ්බ චක්කු ස්වභාවය මේට වඩා හුඟක් පහළින් මේක උපපාත සත්‍යයන්ගේ උපදින මරණ ස්වභාවය මේ සුගතියට දුගතියටද යනවද කියලා මේ දකින්න ස්වභාවයෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චුතූපපාත ඥානය දස බල ඥාන වලින් එකක්. මෙතන ත්‍රිවිද්‍යාවේ දෙවෙනි ඥානය. බොහොම පිං සර්. තෙරුවන් සරණයි. ඊළඟට නිස්පිටුවේ මේ බවත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දැන් පේනවා. බෝධිසත්වයන් වහන්සේට දැන් සත්වයන්ව පේනවනේ අනිත් සත්තුන්ගේ බලනවනේ. මේ සත්වයෝ ඒකාන්තයෙන් කාය දුෂ්චරිතයෙන් යුක්ත වූය. වාග් දුෂ්චරිතයෙන් යුක්ත වූය. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූය. ආර්ය උපවාද කරන්නෝය. මිස දුටුවෝය. මිස දුටුකන් සමාදන් වූවෝය. ඔවුන් කාබුන් මරණින් මතු සැපෙන් පහව දුකට පිහිටවන විවසව පවතින නරකයේ උපන්නාහුය. දැන් බෝධිසත්වයන් වහන්සේට පේනවා කාය වචී මනෝ දුෂ්චරිතෙන් යුක්ත වූ අය ආර්ය උපවාද කරන්න අය මිස දුටුවෝ මිත්‍යා දෘෂ්ටිකයෝ මරණින් පස්සේ සැපෙන් පහව දුකට පවතින නරකයේ නිරයේ උපදිනවා කියලා බෝධිසත්වයන් වහන්සේට දැන් පේනවා. මේ බවත් මේ සත්වයෝ අනාහි ඒ වගේම පේනවා. තව සමහර සත්වයෝ ඉන්නවා. ඒගොල්ලන් කාය සුචරිතයෙන් යුක්තයි, වාක් සුචරිතයෙන් යුක්තයි, මනෝ සුචරිතයෙන් යුක්තයි, ආර්ය උපවාද කරන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටිකයි. සම්‍යක් දෘෂ්ටිය සමාදන් වූ ඒගොල්ලන් මරණින් පස්සේ සුගතිගාමි ස්වර්ග ලෝකේ උපදිනවා කියලා බෝධිසත්වයන් වහන්සේට බුදු ඇසට පේනවා. මෙසේ පිරිසිදු මිනිසස ඉක්ම වූ මනුස්ස ඇස ඉක්ම වූ දිවසින් උපදින මැරෙන උසස් පහත් මනා පැහැති නොමනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දකිමි. දැන් බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ ගැන විතර නෙමෙයි අනිත් අය ගැනත් ඔක්කොම ගැන දකිනවා. ඒගොල්ලන් කවුද වැරදි කරේ කවුද හරි කරේ ඒගොල්ලන් මේ වගේ තනක් උත්පත්ති හිමි වුණේ මොකද කාරණේ කියලා. ඇයියා දුගතියට ගියේ ඇයියා සුගතියට ගියේ කියලා හේතු කාරණා සහිතව බුදු ඇසට දැන් පේනවා. මේ තමයි මා විසින් රැය පිළිබඳ මැදුම් යම්හි මේ දෙවන විද්‍යාව ලබන ලදී. දෙවනි විද්‍යාව තමයි චුතූපපාත ඥානය. අවිද්‍යාව නැසන ලදී විද්‍යාව උපන මොහඳුර නැසින නැනලූ උපන අප්‍රමාදීව කෙලස් තවන වීරය ඇතිව නිවන්ට මෙහෙයු සිත් ඇතිව වසන්නන්ට යම්සේනම් එසේමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ 13 වෙනි ඡේදයේදී කියනවා ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාෂ්වර කල්හි කෙලස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මුලක් වූ කල්හි භාවනා කර්මයට සුදුසු කල්හි ස්ථಿತಿ ප්‍රාප්ත කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි ආශ්‍රවයන් ඡය කරන ඥානය පිණිස සිත වෙසසින් නැඹුරු කළෙමි. දැන් ඔන්න සියලු ආශ්‍රවයන් ඡය කරන ඥානය තමයි සිත නැඹුරු කරන්නේ. ඒ මම මේ දුකයයි තතු ලෙස දතිමි. මේ දුක් හට ගැනීමේ හේතුයයි තතු ලෙස දතිමි. දුක් නැති කිරීමේයි තතු ලෙස දතිමි. මේ දුක් නැති කිරීමේ පිළිවෙතයි තතු ලෙස දතිමි. මේ ආශ්‍රවයයි
තතු ලෙස දතිමි. ආශ්‍රවයන්ගේ සමුදයයි තතු ලෙස දතිමි. මේ ආශ්‍රව නිරෝධයයි ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදායයි තතු ලෙස දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. භවආශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. දැන් කාමාශ්‍රවයන්ගෙනුත් භවආශ්‍රවයන්ගෙනුත් අවිද්‍යාශ්‍රවයන්ගෙනුත් සිත මිදුණා. සිත මිදුණු කල්හි සිත ආශ්‍රවයන්ගෙන් මිදුණු බවට නුවණ පහළ වුණා. උපත නැති විය. බඹසර වැස නිමවන ලදී. කල යුතු කිස කරන ලදී. මේ අරහත්වය පිණිස කල යුතු අනෙකක් නැතයි දතිමි. මහණෙනි මා විසින් රැය පිළිබඳ පැසුළු යම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. ආසවක්ෂේ ඥානය ලැබුවා. තවදුරටත් කරන්න කිසිම දෙයක් නැහැ. කල යුතු කිස කරන ලදී. බඹසර වැස නිමවන ලදී. උපත නැති විය. ඒ නුවණ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ආසවක්ෂේ ඥානය ත්‍රිවිද්‍යාවේ අවසාන ඥානය ආසවක්ෂේ ඥානය බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නැසන ලදී. මොහඳුර නැසින නැනලු උපන විද්‍යාව උපන අප්‍රමත්තව අප්‍රමාදීව කෙලස් තමන වීරිය ඇතිව නිවන්ට මෙහි උසිත ඇතිව සන්නට යම් සේවේ නම් එය එසේයයි කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. 14 වෙනි ඡේදයේදී ආයි තියෙන්නේ උපමාවක්. මේ උපමාව මහණෙනි මහ වනයේහි වනල හැබෙහි යම්බදු මහත් නොගැඹුරු කුඩා දියවිලක් වේද. මහ වනයේහි ඔය දැන් පාලි පැත්තේ අරඤ්ඤේ කියලා කියන්නේ කැලෑවට, පවණේ කියන්නේ වනල හැබට. අරඤ්ඤේ පවණේ කියලා වචන දෙකක් තියෙනවා. ඔව්. කැලෑවේ මහ වනයේ කැලෑවේ වනල හැබේ යම්බදු මහත් නොගැඹුරු වැඩි ගැඹුරු නැති කුඩා දියවිලක් වේද. ඒ දියවිල ආශ්‍රය කරගෙන ඇසුරු කරගෙන මහත් වූ මුවරැලක් වාසය කරනවා. විශාල සංඛ්‍යා මුවරැලක් වාසය කරනවා ඒ කුඩා දියවිල ආශ්‍රිතව. ඒ මුවරැලට අවැඩ කැමැති, අහිත කැමැති, බය කැමැති කිසියම් පුරුෂයෙක් පහළවන්නේ. කවුරු හරි පුද්ගලයෙක් අපි හිතමු ඉන්නවා කියලා ඒ මුවරැලට කැමැති නැහැ. ඒගොල්ලන්ට අවැඩක්මයි කරන්න හිතෙන්නේ. එයාට අහිතයි. එයාට කිසි හිතවත්කමක් නැහැ. එයාව බය කරන්න තමයි කැමැතිත්. කිසියම් පුරුෂයෙක් පහළ වෙනවා. හෙතෙම නිර්භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මගක් වන්නේද. ඒ මග වසන්නේ. දැන් මේ මුවරැලට කැලෑවේ වනල හැබේ බය නැතුව පරිස්සමින් යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා නම් ප්‍රීතියෙන් යා හැකි මගක් වන්නේද ඒ මග වසන්නේ. නොමග විවෘත කරන්නේ. යන්න බැරි මාර්ගයක්. අපි හිතමු යන්න බැරි මාර්ගය කියන්නේ එතනින් එහාට යන්න බෑ. ටිකක් දුර යනකොට ලොකු කන්දක් තියෙනවා. කන්දෙන් එහාට මුවාට යන්න බෑ කියලා හිතමු. එතකොට එන්නේම මග තමයි යා විවෘත කරන්නේ. එහෙම නැත්නම් ලොකු ජල පහරක් තියෙනවා. දැන් ජල පහරෙන් එහාට ගොඩ වෙන්න බෑ මුවාට. එතකොට ඒක නොමග. ඒ මුවාට එතනින් එහාට යන්න බෑනේ. දැන් මේ අසත්පුරුෂයා කරන්නේ අර යන්න පුළුවන් හොඳ මාර්ගය වහනවා. යන්න බැරි කඳු, ගල් පර්වත, ජල ඇලවල් අරෝමේව තියෙන පාරවල් තමයි විවෘත කරන්නේ. නොමග විවෘත කරන්නේ. සේමුවකු සිටුවන්නේ. සේමුවා කියලා කියන්නේ සේමුවා. මුවෙකුසේ. ඒ කියන්නේ කෘතිමව හදපු මුවෙක්ව හිටවනවා. ඒ විතරක් නෙමෙයි. සේමුව දෙනකත් සිටවනවා. කෘතිමව හදපු ඒ ළඟින්ම මුව දෙනෙකුත් ඉඳනවා. තියෙනවා. ඕක දැන් පාලි පැත්තේ බොහොම ලස්සනට තියෙනවා. මම ඒක ඊට පස්සේ අට කතාවේදී කියන්නම්. මහණෙනි මෙසේ වනාහි ඒ මහ මුවරැල පසු කැලක අන්‍ය ව්‍යසනයකට තත්ත්වයට පැමිණෙන්නේ. මහණෙනි මේ මහත් මුවරැල්ලටම වැඩ කැමැති, හිත කැමැති, අබේ කැමැති කිසියම් පුරුෂයෙක් පහළවන්නේ. හිතේ මේ නිර්භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි යම් මාර්ගයක් වන්නේද ඒ මග විවෘත කරන්න මග වසන්නේ මුවනස. ඒ වගේම තව පුරුෂයෙක් ඉන්නවා අපි හිතමු. එයා මේ මුවන්ට බොහොම කැමැති, මුවරැල්ලටම වැඩ කැමැති, හිත කැමැති, අබේ කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වුණා නම් ඔහු ඒ නිර්භය වූ පරිස්සමින් යන්න පුළුවන් හොඳ ප්‍රීතියෙන් යා හැකි මාර්ගයක් වේද. මුවන්ට ඒ මාර්ගය තමයි විවෘත කරන්නේ. ඒ මුවන් ගිහිල්ලා අතරමං වෙනවා කියලා හිතන නොමග යන මාර්ගය තියෙනවා නම් ඒ මාර්ගය වහනවා. සේමුවා නසන්නේ කෘතිම හදලා තියෙන මුවෙක් හදන්නේ. එහෙම එක්කෙනෙක් ඉන්නවා නම් ඒකලම රවට්ටන්න නේ හදන්නේ. ඒ කෘතිම මුවා අයින් කළා දානවා. සේමුව දෙනත් නසනවා. කෘතිම මුව දෙනවත් අයින් කරනවා. මහණෙනි මේ වනාහි ඒ මහරුවල එහෙම ලෑස්ති කරොත් ඒ මහ මුවරැල පසු කැලක බොහෝම වැඩිවීමට පැතිරීමට මහත් බවට පැමිණෙනවා.
එහෙම කරේ නැත්තම් ඔවුන් ගිහිල්ලා අතරමං වෙලා වැද්ද ඇවිල්ලා ඒ මුවඹ මරලා අවැඩ පිංස වූ බය මාර්ගයේ ගියා නම් වෙන්නේ වැද්දට අහුවෙලා ඒ මුව පරම්පරාවම නැති වෙනවා. හොඳ පුරුෂයෙක් ආවනම් සත්පුරුෂයෙක් ආවනම් එයා හරි මාර්ගය නම් විවෘත කරේ මුව රැළ නිරුපද්‍රිතව බොහෝම පැතිරීමට වැඩිවීමට හේතු වෙනවා. බොහොම හොඳින් වාසය කරනවා. සමායි. 15 වෙනි ඡේදයේ මහණෙනි අර්ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දී මෙහි මේ අදහස විය මහන්තන් නින්නම් නිත්නම් පල්ලල්නම් මේ කාමයට නමකි. මහණෙනි මහාමිග සංඝෝ යන මේ සත්වයන්ට නමකි. මහණෙනි පුරිසෝ අනත්ත කාමෝ අහිත කාමෝ අයෝගක්ඛේම කාමෝ යන මේ පාපී මාර්යාට නමකි. අනර්ථයේ පිංස අහිත පිංස ඉන්න එක්කෙනා මාර්යාට නමක්. කුම්මග්ගෝ යන මේ මිත්‍යා දෘෂ්ටි සංකල්පේ මිත්‍යා වචනේ මිත්‍යා කර්මාන්තේ මිත්‍යා ආජීව මිත්‍යා වායාමේ මිත්‍යා ස්මෘතිය මිත්‍යා සමාධිය අටකින් මිත්‍යා මාර්ගයට නමක්. ඕකචරං කියලා කියන්නේ නන්දි රාගයට නමක්. ඕකචාරිකා කියලා කියන්නේ අවිද්‍යාවට නමක්. පුරිසෝ අත්ත කාමෝ යෝගාක්ෂේම කාමෝ කියන්නේ තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමක්. කේමෝ මග්ගෝ කියන්නේ කේමෝ මග්ගෝ සෝවත්තිකෝ පීති ගමනිය යන මේ සම්මා දෘෂ්ටිය සම්මා සංකල්පයේ සම්මා අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. 16 වෙනි ඡේදයේදී කියන මහණෙනි මෙසේ මා විසින් නිර්භය වූ සුවයලවන ප්‍රීතිය යහකි මාර්ගයේ විවෘත කරන ලද්දේ නමඟ වසන ලද්දේ සේමුවා නසන ලද්දේ සේමුව දෙන්න නසන ලද්දේ ශ්‍රාවකයන්ට හිත කැපෙමැති අනුකම්පා ඇති ශාස්ත්‍රවරයෙකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතුද. ඒ වාක්‍ය මම පොඩ්ඩක් කියන්න. ශ්‍රාවකයන්ට හිත කැමැති අනුකම්පා ඇති ශාස්ත්‍රවරයෙකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතුද. ඒ මා විසින් තොපට කරන ලදී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මම දේශනා කරනවා මම බුදු වෙමි කියලා බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව සිටියේ නැහැ. නිශ්ශබ්දව නොසිට ධම්සක් පැවතුම් සූත්‍රයේ ඉඳන් දිගටම ධර්මයේ දේශනා කරා. මේ අවස්ථාවේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී සුදුසු පුද්ගලයන්ට ආරෂ්ඨාංගික මාර්ගය විවෘත කළ දුන්නා. ඒ නුවණ පාදලා දුන්නා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් යමක් කළ යුතු වූද එය මා විසින් තොපට කරන ලදී කියලා කිව්වේ. තෙල වෘක්ෂය තෙල ශුන්‍යාගාරය මහණෙනි ධානය කරව. මේ වෘක්ෂය මේ ශුන්‍යාගාරයට ගිහිලා ගහක් මුලකට ගිහිල්ලා හරි ධානය වඩන්න නාමක් පමාවව. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද නොවව. පසුව නාමක් විපිලිසරව. විපිලිසරවන්න එපා. මේ තොපට අපගේ අනුශාසනායි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක සතුටු වේ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනවයි පිළිගත්හ කියලා දේශනාව ඉවර කරනවා. ඒකට පුළුවන් නම් පොඩ්ඩක් අට කතාවට යමු. අට කතාව දාමු සර්. පැහැදිලි මදි. පේනවද? ඉරුවන් සර්ණයි. සර්ට පැහැදිලි නැද්ද සර් මං කියන එක? අට කතාව අට කතාව මම ගත්තා. හොඳයි සර්. මට මෙතන පේන්නේ නැතුනද මහත්මයාත්මින්ද? ඔව් පේනවා සර්. පේනවනේ. පේනවා සර් පේනවා. ලාභ කියන්නේ ගොඩාක් හදට නෙමෙයි නමුත් පේනවා. ඒ පළවෙනි පිටුවේමයි ඉන්නේ. ඔව් පළවෙනි පිටුවේ සර් දෙවෙනි පිටුවේ පළවෙනි පිටුවේ පුංචි ඡේදයන් තියෙන සර් ඊළඟ පැත්තට යමු. ඒකේ දෙවෙනි ඡේදයේ පටන් ගන්නේ වසර 6ක් ප්‍රදන් වීර්ය කරන්නා වූ බෝසතුන්ට විතර්කාදිය සමූහව මහා ගංගාවක සැද පහරමෙන් පැවැත්වාහුය. එහෙත් සිහි මුලාවකින් වහා කාම විතර්කාදිය ඉපිද කුසල වාරයේ සිඳතිමු අකුසල ජවන වාරයෝ වී සිටිති. එනිසා බෝසත්හු මෙසේ සිතූහ. මාගේ මේ කාම විතර්කාදිය කුසල වාරය වෙනස් කොට සිටිති. මම මේ විතර්කයන් දෙකොටසක් කොට වාසය කරමි. කාම විතර්කාදීහු අකුසල පක්ෂයේ වූාහි එක් කොටසක් කරමි. නෛෂ්කර්ම විතර්කාදී කුසල පක්ෂයේ වූාහුයිදේ එක් කොටසක් කරමි. ඉක්විති අකුසල පක්ෂයෙන් ආවා වූ විතර්කය මන්ත්‍ර බලයෙන් කළු සර්පයෙකු දැඩිව පෙලා ගන්නාක් මෙන් සතුරකු බෙල්ලෙන් මැඩ ගන්නෙකු මෙන් দমনය කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෝධිසත්ව අවදීයේදී උන්වහන්සේට මේ විතර්කය කොටස් දෙකකට කළා මෙනෙහි කරන්න හේතු කාරණේ තමයි කුසල පක්ෂය වෙනමයි අකුසල පක්ෂය වෙනමයි. එතකොට කුසල පක්ෂයේ විනාශ කරන්න දෙයක් නැහැ වඩන්න නෙවනේ. අකුසල පක්ෂයේ වූ ඒ කියන්නේ කාම ව්‍යාපාද විහිංසා කියන විතර්කයන් ආවොත් ඒ විතර්කයන් দমনය කරන්නේ හරියට
මන්ත්‍ර බලයෙන් කළු සර්පයෙකු දැඩිව පෙලාගත්තාක් මෙන්. එහෙම නැත්නම් සතුරෙකු බෙල්ලෙන් මැඩගත්තකු මෙන්ද දමනය කරන්නේ. ඒ වගේ කාමය, ව්‍යාපාදය, විහිංසාව කියන විතර්කයන් මර්ධනය කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතර්කයන් වැඩෙන්නට ඉඩ නොදෙන්නෙමි. ඒ වගේම කුසල පක්ෂයෙන් ආ විතර්කයන් කොහොමද වර්ධනය කරන්නේ? වැසි කලක මේඝයක් මෙන්ද. වැහි ගන්න ඕන නම් බලාකුළු තියෙන්න ඕනේ. මනා කෙතක හොඳින් වැඩෙන සල්පලයක් මෙන්ද. වහවහ වර්ධනය කරන්නේ මේ සිටිය. එසේ කොට අකුසල විතර්කයන් දුරු කළේය, කුසල විතර්කයන් වර්ධනය කළේය. මෙසේ බෝසතුන්ගේ විතර්ක නිග්‍රහ කාලය කියන ලද්දේයයි දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අට කතාවේ තියෙනවා. ඊළඟ ඡේදයේ තියෙනවා දැන් මේ විට යම්සේ උට විතර්කයේ උපන්නාහුද යම්සේ උන් නිග්‍රහ කළේද ඒ දැක්වීම සඳහා තස්මයි යම් වික්‍රේ කියපමත් සිහියෙන් වෙනුවේ ප්‍රතිකම සතර. ඊළඟට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වීරිය වසර 6ක් ප්‍රධාන වීරිය වඩන බෝසතුන්ට රජසුව පිළිබඳව හෝ ප්‍රසාද පිළිබඳව හෝ නිලියම් පිළිබඳව හෝ අන්තපුරය පිළිබඳව හෝ කිසියම් සැපතක් පිළිබඳ කාම විතක්කයක් නම් පහළ වුණේ නැහැ. දුෂ්කර ක්‍රියාවේ ආහාර නොගැනීමෙන් පමණ ඉක්ම ගිය කුෂභාවයට කෙට්ටු වීමට පැමිණිය ඔහුට මෙසේ සිටිනේ. ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් විශේෂයක් උපදවන්නට නොහැකිය. යම් හේකින් ඕලාරික ආහාර ගන්නේ නම් ඊට ඒකි. එතෙන් පිඩුපින්සු උරුවෙල් දනව්වට ගියා. ඊට පස්සේ උරුවෙල් දනව්වේ මිනිස්සු බෝසතුන්ගේ ජීවිතයට දානේ පූජා කරා ප්‍රණීත ආහාර පිදුවා. බෝසතුන්ගේ ජීවිත පැවැත්ම වැඩි කල නොගොස්ම ප්‍රකෘති ස්වභාවයටපත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට බෝධිසත්වයන් වහන්සේට හොඳින් භාවනා කර්මයේ යෙදෙන්න පුළුවන් වුණා ප්‍රකෘති tattweටපත් වුණාම. ඊළඟ පිටුවේ ඊළඟට තියෙනවා අර විතර්කයේ යම්තා උබේ දුක් පිංස පවතින මේ නම් තුනම ලබනවා. මේ විතර්කයේ හැමතිස්සෙම මේ තමන්ටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම දුක පිංස පවතී කියවනේ. ඒකට තමයි මේ නම් තුන තියෙන්නේ. ප්‍රඥා නිරෝධික නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාන් ඉපදෙන්න ඉඩ දෙන්නේ. ලෞකික ප්‍රඥාව අෂ්ට සමාපatti ප්‍රඥාභිඥා පංචාභිඥා වශයෙන් උපන්න ඒක සිඳ දානවා. පඤ්ඤා නිරෝධික කියලා කියන්නේ ඒකයි. විඝාතපක්ඛිතෝ කියලා කියන්නේ අකුසල පක්ෂයේම දුක්කොටසෙහිම ඌවේය. ඊට පස්සේ අනිබ්බාන සම්වත්තනික් කියලා කියන්නේ සංස්කරණය නොකළ නිර්වාණ වෘත්තය නිර්වාණ අමූර්තය ප්‍රත්‍යක්ෂ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අනිබ්බාන නිබ්බාන නෙමෙයිනේ. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. මොනවා හින්දාද? විතර්කයන් තියෙන කල ප්‍රඥාවනු ලෞකික ප්‍රඥාවත් ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න ඉඩ දෙන්නෙත් නැහැ. අකුසල පක්ෂයෙන්මයි කුසල පක්ෂයට එන්න දෙන්නෙත් නැහැ. ඒ වගේමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. හරියට නිකන් කොහොමද අබ්බත්තං ගච්ඡති ඡය වීමට ඉබේම කුසල පක්ෂයේ දේවල් නැති වෙලා යනවා වගේ ඡය කළාම දානවා. දිය බුබුලක් මෙන් නොපෙනී යනවා. පජහමෙව දුරු කලේමයි විනෝදෙම බැහැර කලේමයි ඉතිරි නොවා ආත්පසින්ම පරිච්ඡන්න වම් පිරිසිඳන් ලද්දයි කියලා කියලා තියෙනවා. ඊළඟට තියෙනවා ඊළඟ පිටුවේදී සතිනේ කිත්ත සම්බාධය කියලා. ඒ කියන්නේ අර මේ ගොපල්ලාගේ කතාවේදී ගොපල්ලාගේ වගාවෙන් හිරිහර ඇති කල්හි වගාවට දැන් ගවයන්ව ගෙනිච්චාම ගවයන්ගෙන් වගාවට හිරිහර තියෙනවට තමයි කිත්ත සම්බාධය. ඒක 89 වෙනි පිටුවේ පළවෙනි ඡේදය. අට කතාවේ. දැන් අර්ථය පැහැදිලි කරන උපමාවක් දක්වන්නේ සෙය්‍යතාපි අනාදීන්. හම්බුණාද සර්ට? ඒක අදාළ වෙන්නේ හම්බුර සර්? අත්‍යයටද ඊළඟ පිටුවේද? ඔබතුමී කියවන්න එතකොට මම එතන අල්ලා ගන්නම්. සර් පටන් ගන්න 89 වෙනි පිටුව සර් දැන් අර්ථය පැහැදිලි කරන උපමාවක් දක්වන්නේ. සෙය්‍යතාපි අනාදිය වදාළහ. ඒක ඇත්තටම ඒ කොටස අයිති වෙන්නේ අපේ පෙළ පොතේ 6 වෙනි පරිච්ඡේදයට. හරි මෙතන හරි සෙය්‍යතාපි හරි. සම්බාධය කියලා තියෙන කිත්ත සම්බාධය කියලා කියන්නේ වගාවෙන් හිරිහැර ඇති කල්හි. ඒ කියන්නේ වගාවට හිරිහැර කරනවා නම් ගවයාගෙන් ආ කොටෙය. කෙලින්ම පිටට පහර දෙනවා. පති කොටෙය. පිටහරහා ඉලෑට වලට පහර දෙනවා.
නිරුන්දෙය ආවරණය කොට සිටින්නේ යන මග ආවරණය කරන සන්නිවාරය ඇවිදීමට ඉඩ දෙන්නේ නැහැ. තතෝ නිදානං ඒ කියන්නේ එම නිසා ඒ කරුණින් නොරක්නා වූ ගවයන් විසින් අනුන්ගේ වගාවන් පාලු කරයි අඥාන වූ ගොපල්ලා ගෙරි හරකුන් නොරක්නේ මොහු අපගේ බත්වැටුක්කයි හරි හැටි හරකුන් රකින්නට නොහැකි වෙයි කියලා එයාගේ ස්වාමියා බනිනවා. ඒ වගේම අනෙක් කුලයන් සමග ආරවුල් ඇති කරන්නේ යයි ගව හිමියන්ගෙන්ද කුඹුරු හිමියන්ගෙන්ද දෙගොල්ලන්ගෙන් මෙයා දඩුවම් ලබනවා. එහෙත් නුවණැති ගොපල්ලා මේ සතර බය දකිමින් හරකුන් මනවින් රැක බලා ගනී. ඒ සඳහා මෙය කියන ලද ආදීනවය උකාරන් ලාමක බව නොහොත් සන්දයන්ගේ පිවිසීම සංකිලේසිනම් නෙක්ඛම්මං කියන ගිහි ගෙයින් වෙන්ව යාමෙහි ආනිසංස ඊතා පිරිසිදු බව. ගිහි ගෙයින් නික්ම ගියාම බොහොම පිරිසිදුව කුසල ධර්මයේ නෛෂ්කර්මයේ යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි ගිහි ගෙයි ඉන්නකම්ම නෛෂ්කර්මයේ බොහොම සම්බාධ සහිතයි කියලා මම කිව්වේ. කාමයන්ගෙන් කාම විතර්කයම අමාරුයි. නෛෂ්කර්මය කරන්න නම් ගිහිගේ ටිකක් ඈත්ම වෙන්න එකම හොඳයි කියන එක මෙහිදී දක්වලා තියෙනවා. තවද නෙක්ඛම්මං යනු කාමයන්ගෙන් වෙන් වූ සියලු කුසලයේ යන අදහසයි. එක් ධර්මයක් ගනු ලබන කල්හි නෙක්ඛම්මය කියලා කියන්නේ නිර්වාණයම අදහස් වෙන. නෙක්ඛම්මය කියලා කියන්නේ නිර්වාණයම අදහස් වෙනවලු එක වචනයකින් කියනවා නම්. උපමා සංසන්දනය කියලා තියෙනවා. වගාවට ඇති හිරිහරයට කියන්නේ රූපාදී අරමුණ. ඒ කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් අපේ ආයතන හයෙන් ගන්න අරමුණු. නොහික්මුණු ගවයට උපමාව කියලා තියෙනවා දමණය නොකළ සිත. නැනවත් ගොපල්ලා බෝසතුන් මෙන්ද ඒ කියන්නේ නැනවත් ගොපල්ලා බේර ගන්නවනේ ඔක්කොම දේවල් චතුර්විධ බය උභය දුක්ඛයන් සඳහන් සුවපර විතර්කයෝද නැනවත් ගොපල්ලාගේ චතුර්විධ බය දැක වගාවන් පාලු නොකරන අයුරින් ගෙරීන් රැකීම මෙන් සාවුරුද්දක් ප්‍රදන් වීරිය කරන්නා වූ බෝසතුන්ගේ ආත්ම පීඩාදී බය දැක රූපාදී අරමුණු වල කාම විතර්කාදී නොයිපදීමද එපරිද්දෙන් සිත රැකීමද දත යුතුය. ඊට පස්සේ තියෙනවා පඤ්ඤා දදිකෝ. මේ දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ අපි පඤ්ඤා නිරෝධිකෝනේ. පඤ්ඤා වඩන් මේ ලෝකෝත්තර හරි ලෞකික හරි ප්‍රඥාව ලබන්න දෙන්නෙම නැහැ කිව්වා. කාම විතර්කයන් අකුසල පක්ෂයේ විතර්කයන් තියෙද්දි. කුසල පක්ෂයේ විතර්කයන් වැඩුවම පඤ්ඤා දදිකෝ යනාදී කියන්නේ නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ඉපදීම පිණිසද උපන් ප්‍රඥාව වැඩිම පිණිසද ප්‍රඥා බුද්ධිකෝ නම්බේ. දුක් කොට්ටාසයන්නේ නොපවතින අවිඝාත පක්ඛිතෝ කියලා කියන්නේ කුසල පක්ෂයේමයි තියෙන අර වචනවලම අනිත් පැත්ත. නිබ්බාන සම්වත්තිකෝ ඒ වගේමයි නෛෂ්කර්ම්‍ය ආදී කුසල පක්ෂයේ විතර්කයන් ආරක්ෂා කරොත් රැකගත්තොත් එය නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසම පවතිනවා. රාත්‍රියේ දවාලේ දිවා රාත්‍රියේ මෙනෙහි කිරීමම සියල්ලටම සමාධිය උතුම් සමාධිය ලබා ගැනීම උපචාර සමාධිය අර්පණා සමාධිය ලබා ගැනීමට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ තියෙනවා 91 වෙනි පිටුවේ තියෙනවා 91 වෙනි පිටුවේ නැවත කොටුවට පිවිසේද 90 වෙනි පිටුවේ අග කොටසේ ඉන්න 90 වෙනි පිටුවේ විදර්ශනා සමාපත්තිය බොහෝ උපකාර වේ. කොහොමද විදර්ශනා සමාපත්තිය උපකාර වෙන්නේ? යම්සේ යෝධයාට කොටුපෞර බොහෝ උපකාර වේද. යෝධයා කියලා අපි හිතන්නේ හැමතිස්සෙම යුද්ධයකදී යෝධයෝ ඕන වෙන්නේ. එතකොට යුද්ධයකට යන්න ඉස්සෙල්ලා කොටුපෞරක් කියලා එකක් තියෙනවා. ඔය කොටුපෞර ඇතුලේ තියෙන ඔක්කොම ඒගොල්ලන්ට අවශ්‍ය කරන කෑම බීම බෙහෙත් හේත් ඒ කියන්නේ වැසිකිලි පහසුකම් පොඩ්ඩක් රෙස්ට් කරන්න ඒවා ආයි ඇවිල්ලා ගන්න ඕන වුණොත් අවි ආයුධ පහසුකම් සියල්ලම රැස් කරන එක් රැස් කරන ස්ථානය තමයි කොටුපෞර කියලා කියන්නේ. යෝධයාට කොටුපෞර බොහෝ උපකාර වේද. එතෙම ඒ අසුරු කොට යුද්ධයට පිවිසේද. එයා ඒක හිතාගෙන තමයි යුද්ධයට එළියට යන්නේ. එහි ඇතුන් අසුන් යෝධයන්ද සමග යුද්ධ කොට ආයුධ අවසන් වූ කල්හි ඕ කෑම බීමේ අවශ්‍යතාවයක් ඇති කල්හි නැවත කොටුවට පිවිස ආයුධ ගනීද විඩාහැර කන්නේද බොන්නේද සන්නාහයක් නැවත හඳීද. ඒ කියන්නේ සන්නාහය කියන්නේ අර යකඩ කබාය. ඒ යකඩ කබාය මොනවා හරි සිදුරු වෙලා නම් ඒකට නැවත සන්නාහයක් අඳිනවා නම් ඒ සියල්ල කොට නැවත යුද්ධයට යේද එහි යුද කොට යලිත් මල මුත්‍රාදීන් පීඩිත වේද කිසියම් කටයුත්තක් සඳහා නැවත කොටුවට පිවිසේද ඒ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරන්න තියෙන එක තමයි කොටුපෞර කියලා කියන්නේ. නිසේ යෝධයාට කොටුපෞර ගොඩාක් උපකාර වෙනවා.
ඒ කියන්නේ යෝධයා යුද්ධයට ගියාම මොනවා හරි අවශ්‍යතාවයක් වුණාම ආපහු දුවගෙන ඇවිල්ලා කොටුපවුරට ඇවිල්ලා ඒ සියලු අවශ්‍යතා ඉටු කරගෙන නැවත යුද්ධයට යනවා. ඒ යෝධයාට කොටුපවුර වගේ විදර්ශනාවට සමාපත්තිය බොහෝ කොට උපකාර වෙනවා. විදර්ශනා වඩන්න නම් සමාපත්තිය යෝධයාට කොටුපවුර වගේ උපකාර වෙනවලු. සංග්‍රාමයට බසින්නා වූ යෝධයාට බලකොටුවට වඩා සමාපත්තියට විදර්ශනාව අතිශයින් උපකාර වේ. අය යෝධයාට බලකොටු උපකාර වෙනවටත් වඩා වැඩියෙන් සමාපත්තියට විදර්ශනාව අතිශයින් උපකාර වන්නේ. සමාපත්තිය නිසා විදර්ශනාව පවතී. එහෙත් ස්ථිර වූ විදර්ශනාව සමාපත්තිය රකි. ස්ථිර වූවක් කරයි. යම්සේ ගොඩබිම් කොහොමද දන්නවද? ඒකට උපමාවක් කියනවා. යම්සේ ගොඩබිමදී නැවද නැවෙහි බඩුද කරත්තේ මගින් අඩි. දැන් නැව තියෙනවා ගොඩබිමේ ඉඳන් නැවත් නැවේ බඩුත් ඔක්කොම කරත්තයෙන් ඇදගෙන යනවා. ඒක දියට දාගත්තට පස්සේ මේ නැව දියේහිදී කරත්තේ බඩුද ගොනුන්ද නැව විසින් අඩි. දියේදී මොකද නැවට යන්න පුළුවන් දියේනේ. වතුරේදී නැව තමයි කරත්තයත් බඩුත් ගොනුන්වත් සියල්ලම අදින්නේ. ඒ විතරක් නෙමෙයි. නැව හරස් දිය පහරවල් කපා හරහට යන ප්‍රතිවිරුද්ධ දිශාවට එන දිය පහරවල් හරි හරහට එන දිය පහරවල් හරි කපා සුවසේ සුන්දර වූ දිවයින්ට යෙද. කරදරයක් නැතුව පහසුවෙන් යන්න ඕන තැනට යනවා. දිවයින්ට යනවා. එපරිද්දෙන් සමාපත්තිය නිසා විදර්ශනාව පවතින්නේ. විදර්ශනා සමාපත්තිය හරියට නිකන් අර දියේ යන නෞකාව වගේ. දියේ යනකොට දිය එයාට පහසුවක් වෙනවා නෞකාවට යන්න. සමාපත්තිය බොහෝම සෙයින් උපකාර වෙනවා විදර්ශනාවට. ස්ථිර වූ විදර්ශනාව සමාපත්තිය රකී. ස්ථිර වූවක්ම කෙරෙහි සමාපත්තිය ගොඩබිමට පැමිණි කරත්තය වෙමිනි. විදර්ශනාව ජලයට පැමිණි නැවමිනි කියලා උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙසේ බෝසතුන්ගේ සමාපත්තිය නිසා විදර්ශනා පිහිටුවන කාලය වදාරන ලදයි මෙනයින් දත යුතුයි. ඒ වගේම ඊළඟ එකේ තියෙනවා ගාමන්ත සම්බහේතු. ගමට ආකල්ලි සතිකරණීය. දැන් ගමට බඩු ටික ගෙනාවට පස්සේ ගෝයන් අරම කපලා ඔක්කොම ඒවයි භවභෝග සම්පත්තිය ගමට ගෙනාවට පස්සේ මොහු ගවයයි එතකොට ගවයෝ දැක්කට ගෙරින් බැන්දට කුඹුරේ ගවයා බැඳලා තිබුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. Taman තරහක් ගන්න ඕනේ නැහැ. මොහු ගවයයි සිහියෙන් හිතුවම විතරක් ඇති. සිහි ඉපදීම් පමණක්ම කළ යුතුයි. ඔබම බොග්ගස් පහර දීම් කිසිවක් කරන්න ඕනේ නැහැ. ඇයි ඒගොල්ලන්ට ගහලා පන්නන්න ඕනේ මේ මගේ වගාව හාර මේ නාස්ති කරනවා කියලා. වගාව අයින් කළා ඉවරයි. ඒතේ ධම්ම මොහු සමත විදර්ශනා ධර්මයෝ යයි සිහි ඉපදවීම මාත්‍රයක්ම කළ යුතු වේ. මෙයින් බෝසතුන්ගේ සමත විපස්සනා ස්ථාවර වූ කාලය කියන ලදී. එකල්හි වනාහි සමාපත්තිය පිහිටුවීමට සූදානම් වන්නහුට සමාපත්තිහු එක් ආවර්ජනාවකින්ම බැලීමකින්ම ඉන්ද්‍ර ගෝචරයට පැමිණේ. විදර්ශනාව පැමිණහුන්නේ සප්ත අනුපස්සනාවන්ට එක්වරම් පැමිණෙන්නේ. ඒක තමයි ඒ පිටුවෙන් කියලා තියෙන්නේ. ඊට පස්සේ 92 වෙනි පිටුවස අර වැද්දා මේ මුවන්ට කෘතිම මුවෙක් හදන එක ගැන. වැද්දා වනෙහි මුවන් හැසිරෙන ප්‍රදේශයට ගොස් එහි වාසය කරනවා. මුවන්ව අල්ලගන්න න්‍යායෙන් වැද්දා ගිහිල්ලා මුවන් ඉන්න ප්‍රදේශයේ ඉන්නවා. මේ මගින් නෙක්මෙකි මේ දිශාවේ හැසිරෙති. මෙහි දිය බොති. මේ මගින් කෘති පිරිසිති ආදී වශයෙන් සලකා නියම මග වසා නොමග විවෘත කර කෘතිම මුවාද කෘතිම මුව දෙනද තබා එයා ආවරණ සහිත තැනකට වෙලා සැඟ වෙලා බලාගෙන ඉන්නවා. එයා කරන්නේ මුවන්ට යන්න තියෙන හරි මාර්ගයේ වහලා වැරදි මාර්ගයේ ඇරලා තියෙනවා. ඇරලා ඒ විතරක් නෙමෙයි කෘතිම මුවෙකුයි මුව දෙනෙකුයි දෙන්නෙක්වමත් හිටගස්සලා තියලා එයා හැංගිලා බලාගෙන ඉන්නවා. ඉක්බිති සවස් කාලයේ මුවෝ හාත්පසින්ම ආරක්ෂිත වූ වනෙහි හැසිර වතුර බී මුව පැටවුන් සමග ක්‍රීඩා කොට වාසස්ථාන වලට ඇවිත් කෘතිම මුවාද කෘතිම මුව දෙනද දැක අපගේ යහළුවන් පැමිණියේ යයි සිතා නිසකවම පිවිසිති. දුරින් ඉඳන් බලනකොට දකින්න මුවෙකුයි මුව දෙනෙකුයි ඉන්නවා. අපේ යාළුවෝ එතන ඉන්නවා කියලා බලන් බය නැතුව එතනට එනවා. ඔහු මගට පිවිසියහම් අසා ඇති මග දැක. ඒ හරි මෙච්චර කල් ගිය මාර්ගයේ වහලා තියෙනවා දැකලා මේක නෙමෙයි මේ අපගේ මාර්ගය නොවේයයි. නොමගට ඇතුළු වේ. අර හරි මාර්ගයේ වහලා තියෙනවා දැක්කම මේකලන් හිතනවා මේක නෙමෙයි අපේ මාර්ගය කියලා අර වැරදි මාර්ගයට ඇතුල් වෙනවා.
මුව වැද්දා ඒ තාක් කිසිවක් නොකරයි. දැන් ඒගොල්ලන් ඇතුල් වුණාට ඇතුල් වෙච්ච ගමනුත් මුව වැද්දා මුකුත් කරන්නේ නැහැ. පිවිසි කල්ලි රැළේ අන්තිමයාට දැන් මුව රැළ දිගටම ගිහිල්ලා අන්තිමයා යනකොට අන්තිමයාට හිමින් පහරක් ගහනවා. හිමින් ගසයි. හෙතෙම තැතිගනි. එතකොට එයා තැතිගෙන ඉස්සරහට දුවන්න යනවා. ඊන්පසු සියල්ලෝම තැතිගෙන බයක් උපන්නේ දැන ඉදිරිය බලන්නේ. දැන් ඉස්සරහා බලනකොට පේනවා ජලයෙන් හරි වනයෙන් හෝ පර්වත වලින් හෝ අවුරන ලද මග දැක. එතකොට තේරෙනවා මෙතනින් එහාට යන්න බෑ. ඒගොල්ලන්ම කොටු වෙලා. මග දැක පිවිසි මගින්ම නික්මීමට ආපහු නැවත ආපහු එරලා එන්න ගන්නවා. එන්න ගන්නකොට මුව වැද්දට දැන් එන්නේ අර මුලින්ම තට්ටු කරපු එක්කෙනා තමයි අන්තිමට ගිය එක්කෙනා දැන් ඉස්සරහට ඇවිල්ලා මුලින් එන්නේ. ඒ මුවාව ඔවුන් නැවතුම් බව දැන මුල පටන් මුවන් 30ක් 40ක්ම අර මුව වැද්දා ඒ මුව කාණ්ඩේ සියල්ලම මරා ගන්නවා. ඒක තමයි මුව වැද්දාගේ මේක මේකට ලස්සනට ඒ අට කතාවේ දීලා තියෙනවා. වැද්දා මුවන්ව මරාගන්නේ කොහොමද? අර කුතිම මුවෙක් මවලා තියලා මාර්ගය වහලා නොමග විවෘත කළා. ඊට පස්සේ එහිම තියෙනවා නන්දිරාග සාගතන් යන මෙහි යම් හේකින් මේ සත්වය අවිද්‍යාවෙන් නුනුවනයෝය. ඒ භවයන් පිළිබඳ ආශාවෙන් ආත්පසින්ම බැඳී රූපාලම්බන ආදියට පමුණුවන ලද්දාහු සතර දුක්ඛ නැමැති ආයුධ පහර ලබද්ද. එහින් භාග්‍යවතුන් වහන්සේ දඩමුවා නන්දිරාගයයිද. දඩමුව දෙන අවිද්‍යාවයයිද සමකොට දැක්වේ. අර සෙල් මුවා මේ මුවා නන්දිරාගය කෘතිම මුව දෙන අවිද්‍යාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම තවත් තියෙනවා ඒකේ තව ಜಾති ටිකක් ඒ වුණාට මම හිතන්නේ දැන් වෙලාවත් ගොඩක් ගිහිල්ලා ඉඳලා මම හිතන්නේ එතනින් මේ දේශනාව නිමා කරාම හරියයි මම හිතන්නේ. එහෙනම් අද දවසේ ද්වේදා විතක්ක සූත්‍ර වර්ණනාව මේ වගේ ඒ වර්ණනාව බොහොම හොඳයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී ඉඳන් බුදු වෙච්ච වෙලාව දක්වා සිතේ ඇතිවෙච්ච సంతානයේ ඇතිවෙච්ච පහළ වූ සිතුවිලි ගැන තමයි අපිට කියලා දීලා තියෙන්නේ. මම හිතන්නේ බොහෝම වටින සූත්‍ර දේශනාවක් වෙයි. දේශනාවේ අහන්න සහභාගී වෙච්ච සියලු දෙනාට තනාගතයේදී අහන් සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම සුවසේ අවබෝධ වේවා. ප්‍රධාන වශයෙන්ම මට මේ අවස්ථාව නිරතුරුවම ලබා දෙන අපේ විද්‍යාරත්න ගුරු පියාණන්ට මේ පිනම උතුම් ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් දේශනාව නිමා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සේනිතා මහත්මිය. සරණයි සර්. සූත්‍ර ධර්මයක් ඒ අට කතාව තුලිනුත් ඒ උපමානුසාරයෙන් ඊටම අලංකාර වේ කාරණේ ඔබතුමිය ඉදිරිපත් කළා. ඒ පිළිබඳව අපි සියලු දෙනාම පුණ්‍ය ආනුමෝදනා කරනවා. යම් කිසි කාරණයක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න අවශ්‍ය නම් ඔබතුමන්ලාට අවස්ථාව තියෙනවා කරුණාවෙන් ඒ කාරණය පිළිබඳව ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි සර්. සොරිතා මහත්මියට බොහොම පිං සිද්ධ වෙනවා. බොහොම ලස්සන සූත්‍ර ඉදිරිපත් කරා. එක කරුණක් මට මෙතනදී මිය වුණා සර්. මේ අර චතුප්පපාද ඥානය, පුබ්බේ නිවාසාන්ත ඥානයත් කියන දෙකම සර් සාමා අභිඥාව යටතට වැටෙන්නේ ලෞකිකයි. ඒක සාමාන්‍ය යටත් කියනවා. හැබැයි අර තථාගතයන් වහන්සේට විතරක් විශේෂ වූ ඥාන තමයි ෂඩ් අසාධාරණ ඥාන. ඒවට වැටෙන්නේ නැහැ පුබ්බේ නිවාසාන්ත කියන ඥානයත් චතුප්පත් ඥානය කියන එකත්. ඒක හැබැයි ඒ වගේම චතුප්පපාත ඥානයේදී දැන් තථාගතයන් වහන්සේට නැත්නම් පුබ්බේ බලද්දී තථාගතයන් වහන්සේට කාගේ හරි පෙර එකක් බලන්න ඕන නම් හරියට එතනටම ගිහලා බලන්න පුළුවන්. ඒ ඥානය තියෙනවා. දැන් රහතන් වහන්සේලාට ඒ හැකියාව නැහැ. රහතන් වහන්සේලා එකින් එකට පස්සෙන් පස්සට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට පුළුවන් හරියටම ඉලක්ක කරලා එතන අන්න ඒ වගේ විශේෂ හැකියාවක් තථාගතයන් වහන්සේට තියෙනවා. නමුත් ඒ ඥාන දෙක අනිත් රහතන් වහන්සේලාට තියෙනවා කියලා මම හංගුණා. බොහොම පිං සර්. ඔබතුමා ඒ කියව කාරණය මේ විදිහට ඒක දකින්න පුළුවන්. ඒක පංච අභිඥා කියන තැන තියෙනවා පුබ්බේ නිවාසානුස්මෘති ඥානය සහ දිබ්බ චක්ඛු ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය සංවට්ටායි විවට්ටායි කියලා බොහෝ කල්ප නැසන කල්පද
සැදෙන කල්පද කියලා බොහෝම ඈතට දුවන්න පුළුවන්. අන්න ඒ විදිහෙන් තමයි එතන ඒක දකින්න වෙන්නේ. ඊට පස්සේ අර දිබ්බ චක්කු ස්වභාවය දිබ්බ චක්කු තමයි ඒ පංච අභිඥාවල දෙන්නේ. මෙතන චුතුපපාත ඒකත් මේ දිබ්බ චක්කු ස්වභාවයේ ඊටාම උපරිම ස්ථානයක්. ඒ කියන්නේ දස බල ඥාන වලින් එකක්. ඒ සත්වයන්ගේ ස්වභාවය දැකලා මෙතන තමයි උපදින්නේ කියලා කියන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේට. ඒ කාරණේ ඉදිරිපත් කිරීම සම්බන්ධව ලසිල් මහත්මයාට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. තවත් අපිට මෙතන දකින්න පුළුවන් කාරණයක් මම හිතන්නේ මේ ජයන්ත මහත්තයත් මේක දකින්න ඇති මේ සමත විදර්ශනා අර අපි කියනවානේ සමත පූර්වාංගම විදර්ශනා පූර්වාංගම සමත විදර්ශනා යුගනන්ද කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකට කරන්නේම සමතය විදර්ශනාවට උපකාර කරනවා විදර්ශනාව සමතයට උපකාර කරනවා. ඒ දෙක හරියටම අර යුද්ධයට ගිය යෝධයාට ඒ කොටුවට පැමිණහම නැවත එයා යුද්ධයට යන්න ලෑස්ති වෙන්න පුළුවන් ස්වභාවය තමයි එතන පැහැදිලි කරන්නේ කියලා. ජයන්ත මහත්මයා ඒ ගැන යමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඔව් සර් එතන මටත් දැන් අතනම සර් කිව්වට පස්සේ තමයි ඒක හුඟක් හොඳට හිතට වැදුනේ. මේ ඒ විදිහට හිතන එක සෑහෙන මේ දුරට නිවැරදි කියලා හිතනවා සර්. ඒක මේ බොහොම පිං ඒක මතු කරාට. තරණයි තමයි මෙතන ඡේදයේ 15 වේ පෙළ පොතේ එතන ආර්ය මාර්ගය ගැන කියද්දී සම්‍යක් පැත්තයි මිත්‍යා පැත්තයි දෙකම කියලා තියෙනවා. මිත්‍යා පැත්ත ගැන තමයි මම කතා කරන්නේ. මිත්‍යා පැත්තේ මිත්‍යා මාර්ග අංග 8ක් තියෙනවා. මට මතක හැටියට මග්ග ප්‍රත්‍ය ප්‍රකරණයේදී බැලුවම ප ဋ ාණ ප්‍රකරණයේ මාර්ගාංග 12යි කියන්නේ මිත්‍යා පැත්තේ 4යි. නමුත් මේ ඡේදයේ 15 ඡේදය පෙළ පොතේ ඡේදය උනේ දෙතන මිත්‍යා 8ක් දාලා තියෙනවා මිත්‍යා මාර්ගයට. ඒක සූත්‍ර අභිධර්ම පිටක දෙකේ වෙනස නිසාද කියලා 15 වෙනි ඡේදයේ මිත්‍යා මාර්ග අංග 8ම තියෙනවා. මග්ග ප්‍රත්‍ය ප ဋ ාණ ප්‍රකරණේ මිත්‍යා මාර්ග 4යි සඳහන් කරන්නේ. ඒක ප්‍රත්‍ය හැටියට වැඩ කරන්නේ 4යි කියන එක තමයි එතන කියන්නේ. ඒක සූත්‍ර අභිධර්ම පිටක දෙකේ වෙනස කියන එක එකක්. ඊට පස්සේ අපි ප්‍රායෝගිකව බැලුවොත් මේකෙන් අපිට ගන්න පුළුවන් ඒ කියන එක පළවෙනි එක තමයි අපි මම හිතන්නේ මේක භාවනාව පටන් ගනිද්දී එහෙම නැත්නම් සතිය පවත්වාගෙන යනකොට සිදුවන දේ තමයි මෙතනින් විස්තර කරන්න කියලා මම හිතන්නේ. එතකොට විතක්ක පහළ වෙනවා. අපිට කාම විතක්ක පහළ වෙනවා. අකුසල පැත්තේ විතක්කත් පහළ වෙනවා. අකුසල පැත්තේ විතක්කත් පහළ වෙනවා. ඒත් අකුසල පැත්තේ විතක්ක පහළ වෙන එක නවත්තන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කුසල පැත්තේ විතක්ක බහුලව වැඩි වීම. මම තේරුම් ගත්ත ආකාරයට ඒක දැන් අපි බැලුවොත් මේ පළවෙනි ධානයේට විතරයිනේ විතක්කේ යෙදෙන්නේ. එතකොට පළවෙනි ධානයේටත් මෙපිට තමයි මේ කතා කරන්නේ. එහෙමද කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. තව කරුණක් තියෙනවා 10 වෙනි ඡේදයේ පෙළ පොතේ 10 වෙනි ඡේදයේ එතන හරි. මෙතන චතුරාංග සමන්නාගත වීරිය කියන එක අපි දැක්කා මේ සුනිතා මහත්මිය ඉදිරිපත් කරද්දි අට කතාවෙත් සඳහන් කරලා තියෙන්නේ පදම් වීරිය කියලා. නමුත් මට මතකයි මහා සිහනාද සූත්‍රයේ
ඒක පිටුව 187 ඡේදය 42. ඒක දැන් පෙන්වන්න අවශ්‍ය වෙන එකක් නෑ. මතක් කරගත්තොත් අංග 4කින් යුක්ත වූ බබසර හේවත් වීරිය කළමි කියලා එතන චතුරංග සමන්නාගත වීරිය අර්ථ දක්වලා තියෙන උතුම් තපස රළු පිළිවෙත පාපයට ඇති පිළිකුල උතුම් විවේකය ප්‍රකාශ විවේකය කියන එක හතරවෙනි එක. ඒතර මේ දෙකේ ඇත්තටම වෙනසක් පේන්නේ ඇයිද කියන එක අන්නේ කරුණු ටික තමයි මට මතක් කරන්න තිබුණේ. කොහොමද? දැන් තෙරුවන් සරණයි ඒ කාරණා ටික ඉදිරිපත් කරාට ඇත්තටම පදන් වීරිය කියනකොට පදන් වීරිය කියන්නේ සතර ආකාර වූ වීරිය. හැබැයි මේ සිවුරංගින් වීරිය කියන්නේ අපිට සූත්‍රවලදී අපිට මහා සියනාද සූත්‍රයේදී එනවා ඒ චතුරාංග සමන්නාගත වීරිය. මෙතන පාලි පැත්තේ තියෙන්නේ බලමු පාලි පැත්තේ කොහොමද එන්නේ කියලා. ආරද්ධං කෝපන මේ බික්කවේ විරියං අවහෝසි. එතන ආරද්ධ වීරිය කියලා තමයි එතන කියලා තියෙන්නේ. ආරද්ධ වීරිය කියනකොට නම් අපිට දකින්න වෙන්නේ අර සතර ආකාර සම්ප්‍රදාන වීරිය විදියට තමයි. හැබැයි මේ කාරණා දෙකම එකතු කරලා අපිට හිතන්න පුළුවන්. ඒතර ආරද්ධ වීරිය කියනකොටම අපිට සතර ආකාර සම්ප්‍රදාන වීරිය දකින්න පුළුවන්. එහෙම නේද ජයන්ත මහත්මයා මේ අනික් මහත්මයන් දකින්න පුළුවන් දෙයක. තෙරුවන් සරණයි සර්. ඒකේ මේ ද්වේදා විතක්ක සන්තාන සූත්‍රයේ පාලි පැත්තේ තියෙන ආරද්ධං කෝපන වික්කේ විරියං අහෝසිනේ. මේ අපේ ප්‍රියන්ති මහත්මිය කිව්ව මහා සිහනාද සූත්‍රයේදී පාලි පැත්තේ තියෙන්නේ අභිජානාමි කෝපනහං සාරිපුත්තං චතුරංග සමන්නාගතම් බ්‍රහ්මචර්යං චරිතා කියලා. ඒ කියන්නේ මේ දෙකේ පාලි පැත්තේ වචන දෙක නම් වෙනස් හැබැයි. බ්‍රහ්මචර්ය චතුරාංග සමන්නාගත බ්‍රහ්මචර්ය කියනකොට අර කියපු බ්‍රහ්මචර්යම තමයි. මෙතන විතක්යන් එක්ක කතා කරන නිසාම මට හිතන්න පුළුවන් මේ කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරියම ඒ කියන්නේ නූපන් අකුසල් නූපදීම උපන් අකුසල් ප්‍රහාණය ඒ ආකාරයේ ඒ සම්ප්‍රදාන වීරිය කියලා හිතන්න පුළුවන්. එතකොට ඊළඟ ප්‍රශ්නේදී අර විද්‍යාර්ථ මහත්මිය කියපු අපි බලමු මෙන්න මෙතන සතාකාර අටාකාර මාර්ගය ඇත්තටම ප ဋ ාණ ප්‍රකරණයේ මාර්ග සත්‍යයේදී විස්තර කරන්නේ මාර්ග සත්‍යයේ මාර්ග ප්‍රත්‍යයේදී විස්තර කරන්නේ අකුසල පක්ෂයට 4යි කුසල පක්ෂයට 8යි. එතකොට අකුසල පක්ෂයට කියන්නේ මේ දුගතියට ගෙන යන ස්වභාවයෙන් තමයි මාර්ගය කියලා එතන නම් කරන්නේ. දුගතියට යන. හැබැයි මෙතන සමහර සූත්‍රවල විස්තර කරනවා මිච්ඡා සති මිච්ඡා සති කියන කොටන ගැටලු තියෙන්නේ මිච්ඡා සතියයි මිච්ඡා වාචයි මිච්ඡා කම්මන්තයි මිච්ඡා ආජීවයි. ඒක මිච්ඡා ස්වභාවයෙන් එතන නම් කරලා තිබුණට ඒක ප්‍රත්‍ය ස්වභාවයේදී කියන්නේ අපි කිව්වොත් එහෙම විරති නිත්‍යා විරති කිව්වොත් එතන අපිට පොඩි වැරදීමක් සිද්ධ වෙනවා. විරතිය කියන්නේම කුසලයක්. එතන මිත්‍යා විරති කිව්වොත් එතන ඒක වැරදි යෙදුමක් වෙනවා. ඒ විදිහට තමයි මම හිතන්නේ දකින්න වෙන්නේ. මේක වැරදි කාය කර්ම කියන එක තමයි එතන පෙන්눔 කරන්නේ කියලා මට නම් හිතෙන්නේ. වැරදි සිහිය කියන එක තමයි අර මිච්ඡා සති කියනකොට දකින්නේ කියලා තමයි හිතෙන්නේ. අනික් මහත්මියගේ අදහස කොහොමද? සුනිතා මහත්මිය? සර් මට හිතෙනවා සර් කියපු එක හරි කියලා. එහෙම වෙන්නේ නැති. වැරදි සතිය වැරදි එහෙම වෙන්න ඕනේ නේද? නැත්තම් දෙපලක දෙවිදියකට තියෙන්නත් බෑනේ සර් නැත්තම්. ප්‍රකරණයේදී ඒ අවස්ථාවේදී අකුසල පක්ෂයට 4ක් කරගන්න. දැන් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මිච්ඡා ක්‍රියාව කියන එක වෙන්නේ නැති නේද? මං හිතන්නේ. එතන අන්තර්ගතව තිබුණේ නැහැ නේද මොකුත් එකක්.
එහෙම නෑ සර්. ඒ පැත්තෙන් හොයාගන්න. සර් ඒක අවසරයි සර් ඒක මම හිතුවේ දැන් සම්මා පැත්තෙන් ගන්නකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනකොට චෛතසික වශයෙන් විරති චෛතසික තියෙනවා ඒ පරමාර්ථ දේශනාවේ චෛතසික වශයෙන් ගන්නකොට මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව කියලා චෛතසික වශයෙන් ගන්න බෑ කියලා හිතුණා සර් ඔබතුමා කිව්වෙත් ඒකම වෙන්න ඕනේ ඒ විදිහට ගන්නකොට අභිධර්ම දේශනාවල 12ක් විදිහට මාර්ගාංග ගන්නවා කියලා තමයි මම හිතුවේ. තෙරුවන් සරණයි. අභිධර්ම දේශනාවේ මාර්ගාංග 12යි 12න් ඇත්තනම පරමාර්ථ ධර්ම වශයෙන් 9යි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ පරමාර්ථ ධර්ම වශයෙන් කියන්නේ චෛතසිකයන් වශයෙන් ගත්තාම 9යි. අර 9 වෙනි එක දිට්ඨිය. ඒක මිත්‍යා දිට්ඨිය. එතකොට අනිත් එකේ ඉන්නේ මිච්ඡා වායාම කියන්නේ එතකොට වීර්යමයි මිච්ඡා සමාධි කියන්නේ ඒකාග්‍රතාවයමයි මිච්ඡා සංකප්ප කියන්නේ විතක්කයමයි එතකොට ඒ විදිහට ගත්තාම ධර්ම වශයෙන් 9යි හැබැයි අංග වශයෙන් 12යි හැබැයි මෙතන වැඩිපුර කියලා තියෙනවා මිච්ඡා සති මිච්ඡා වාචා මිච්ඡා ආජීව මිච්ඡා කම්මන්ත කියලා. ඒ කියන්නේ වැරදි ආකාරයට යෙදුම කියන එක මිසක් ඒකට පරමාර්ථ වශයෙන් නමක් කරන්න බෑ කියන එක තමයි මට නම් හිතෙන්නේ. මේ තේරුම් ගන්නයි මේ ප ဋ ාණ ප්‍රකරණේ මාර්ගය කියන එක අඳුන්වලා දීලා අර්ථ දක්වලා තියෙන මේ ආකාරයට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි යන ධර්මයන් සිතට ඒ දිශාවට හැරීමට උපාය වන බැවින් ඔහු මග්ග නම් වෙති. මේ මග්ගයන්හි තේරුම උපාය යනුයි. ඒතර කුසල පැත්තට සිත කුසල කර්මාභිමුඛ වෙනවා කුසල මාර්ගාංගින්දා සුගතියට හෝ නිර්වාණයට මිත්‍යා මාර්ගාංගින්ද සිත පාප පක්ෂයට අභිමුඛ වෙනවා දුගති අභිමුඛ වෙනවා. ඒ අනුව තමයි මාර්ගය කියන එක ප ဋ ාණ ප්‍රකරණයේදී විස්තර කරන්නේ. එතකොට මෙතනදී මේ ආකාරයට ගත්තම අපිට අර විදිහ ඉස්සෙල්ලා කතා කරපු ආකාරයට තමයි හිතන්න වෙන්නේ. අනිත් එක චෛතසික නෑ ඇත්තටම මේ ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව කියලා චෛතසික නෑ. නමුත් අනිත් සංකප්ප වායාම සමාධි කියන්නේ ප්‍රකීර්ණක චෛතසික සමාධි ඒ නිසා ඒවා එකක් හැටියට ගන්න. එතකොට චෛතසික වශයෙන් එන්නේ 9යි පරමාර්ථ ධර්ම 9ක් හැටියට යන්නේ. ඒකත් අපි හිතට ගත්තොත් මම හිතන්නේ මේක විස්තර කරගන්න පුළුවන් වෙයි. තවත් අපිට දැක්කනේ බුදුරජාණන් වහන්සේට පහළ වෙනවායි කියලා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ කියන ඒක මෙතනම කියලා තියෙනවා කාම අටකතාවේදී විස්තර කරනවා කාම විතක්කෝ කියවන මේ දැඩි කාම විතක්ක කියන එක නෙවෙයි මේතන කියන්නේ අර ඒව නේද මේ සුනිතා මහත්මිය එතන විස්තර කරන්නේ එහෙමයි සර්. ඒකේ තිබුණේ බොහොම සුළු වශයෙන් එන්න පුළුවන්. එහෙම නෑම කියලා කියනවා නෙමෙයි ලොකුවට එන්නේ නෑ සර්. ඒක බොහොම නිකන් සුළු වශයෙන් දෙයක් එන්න පුළුවන්. හැබැයි මේ මොහොතේදී මේක බෝධිසත්වයන් වහන්සේට තේරෙනවා ඒක මේ වගේ සුළු විතක්කයක් ආකල මේකේ තිබුණා කොහේත් යනක තාම සුළු වශයෙන් එන්නේ කියලා. අට කතාවේ තිබුණා සර් ඒක. ඔව් ඒ කියන්නේ මේ රාජ කාලේ ලැබුණ සැප සම්පත් ඒවා පිළිබඳව විතක්ක නෙවෙයි මේ ආහාරය පිළිබඳව අන්න ඒ ආකාරයෙන් විතක්ක කියන එක තමයි එතන පැහැදිලි කරලා තිබුණේ. ඔව් එහෙම තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ ව්‍යාපාද විතක්කෝ අනුන් පිළීම පිළිබඳ වූ විතක්කයක් නම් බෝසත්හුගේ සිත් නූපදිති. එහෙත් එකල අධික වර්ෂාව අධික උෂ්ණය අධික සීතය ආදිය නිසා ඔහුගේ සිත විපරිණාම භාවයට පත් වෙයි. මේ ඇත්තටම මෙතන මෙතන කරන්නේම අර අස්ථාන පටික ස්වභාවය තමයි එතන පෙන්වන්නේ. ඒ වගේ වෙලාවක සිත විපරිණාම ස්වභාවයේ වුණත් ඒක ව්‍යාපාද විතක්කයක් කියලා නම් කරලා තියෙනවා. ඒක බොහොම සුළු දෙයක් ඒ වුණාට අර ලොකුවට කාටවත් කරත්තක් වෙන එකක් නෙමෙයි. කාම විතක්ක වලටත් කියලා තියෙනවා. කාම විතක්ක කිව්වට මේ දැඩි කාම විතක්ක කියන ස්වභාවය නෙවෙයි.
එතන ඒ රජ කුල රජ සම්පත් දැකලා ඇති වුණ විතක්කයක් නෙවෙයි මේ ආහාරය පිළිබඳව කියලා යම් කිසි තැනක කියලා තිබුණා. ඔව් ඔව් සර් මටත් හම්බුණා ඒක මට දැන් මෙතන හොයාගන්න බෑ එහෙම පොඩි එකක් තමයි ඒක තිබුණේ සර්. තෙරුවන් සරණයි. එතකොට මෙතන අපිට ප්‍රායෝගිකව සතියෙන් සිටින විට මේ ආකාරයේ කාම අකුසල විතක්ක හෝ කුසල විතක්ක පහළ වෙනකොට අපි මේකෙන් කොයි ආකාරයටද ප්‍රායෝගිකව පවත්වා ගන්නේ කියන එක කතා කරන්න පුළුවන්ද? එතකොටම කියලා තියෙනවානේ යම්කිසි විතක්කයක් බහුලව වඩනකොට බහුලව වඩන විතක්කේ විසින් අර අනික් විතක්කේට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ බහුලව වැඩිම තමයි මං හිතන්නේ තියෙන එකම භාවිත බෞලිකත කියන ස්වභාවයමයි දකින්න වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ. වෙනත් අදහසක් තියනවද ජයන්ත මහත්මයා? මම හිතන්නේ ඔව්. සර් නෑ මම සයිවිදි ඒකෙන් තමයි මෙතන සඳහන් වුණේ නේද? හොඳයි. ශ්‍රීමති සමා වෙන්න මම ඇත්තටම ඒක කරුණු 6ක් ඔළුවට ගත්තා. එතන තිබුණා ඒ දැන් ව්‍යාපාද විතක්ක, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, අව්‍යාපාද විතක්කේ විතර්කයක් එනකොට Tamanට අහිත පිනිසයි, අනුන්ට අහිත පිනිසයි, උභය පක්ෂයටම අහිත පිනිසයි ප්‍රඥාව නසන්නේය කිව්වා. ඊළඟට දුක පිනිසම හේතු වන්නේය කිව්වා. ඊළඟට නිර්වාණ අවබෝධයට දුර වෙනවා කියලා කිව්වා. නිවන අවබෝධ පිණිස නෙමෙයි. ඒ කරුණු 6ම දක්වලා තමයි ඒ අවස්ථා 6දෙම හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා මම ඔළුවට ගත්තේ. තිරුවන් සරණයි. මේක බොහොම පින්. ඇත්තටම ඒ කාරණේ එමම තමයි ඒ විතක්කේ ආධිනව ස්වභාවය දැකලාමයි විතක්කෙන් අයින් වෙන්න ඕනේ කියන එක පැහැදිලි. මම හිතන්නේ ඊළඟ විතක්ක සංඨාන සූත්‍රයේ ලසිල් කලබෝයිලු මහත්මයා ඒක ඉදිරිපත් කරනකොට මේ විතක්කයක් කොහොමද විතක්ක සංඨාන. ඇත්තට මේ ටික ඔක්කොම පෙළ ගස්සලා තියෙන එකම විදිහට සූත්‍ර ටික. බලන්න මදුපිණ්ඩික සූත්‍රයේදී ඒ ප්‍රපංච සංඛ්‍යාත විතක්කයන් නගින හැටිත් ඊට පස්සේ මෙතන වේදා විතක්ක සූත්‍රයත් ඊට පස්සේ විතක්ක සංඨාන සූත්‍රයේදී කොහොමද විතක්කෙන් අපි විතක්කෙන් මිදෙන්නේ කියන එක ඊළඟ සූත්‍රයේදී තාම ලස්සනට පැහැදිලි වෙනවා. එහෙම නේද ලසිල් මහත්මයා? මේ ඔබතුමා විතක්ක සංඨාන සූත්‍රයේදී ඉදිරියේදී අපි මං හිතන්නේ ඊළඟ සතියේදී කතා කරන්න යන්නේ. තවත් මොනවා හරි අදහස් තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න. ඊළඟ සරණයි සර් කිව්ව එක හරි. ඒක අපිට තවත් සාකච්ඡා කරන්න ප්ලස් විතර්ක කියන්නේ සර් මේ නිකන් අපි අරමුණට නගිනවා කියන එක නේද සර්? අරමුණක් ගන්නවා කියන එක නේද සර්? ඔතන කියන්නේ දැන් අපි නිතරම අපි සිතක් පවතින්නේම අරමුණක් අරගෙනනේ. එතකොට සර් එතකොට දැන් ඕක දැන් ඔතන තථාගතයන් වහන්සේ කියන්නේ අපි අරමුණ ගැන විද්‍යාත්මක මහත්මිය කිව්වා වගේ මිස් කිව්වා වගේ ඒ අරමුණ ගැන සතියෙන් ඉන්නකොට අපිට තේරෙනවා දැන් තේරෙන්නේ හොඳ පැත්තට. ඒ කියන්නේ කුසල අරමුණකටද අපි විතර්කණය කරලා තියෙන්නේ නැත්නම් අකුසල පැත්තටද? ඒක සතියෙන් දැකලා අපිට පුළුවන් නම් සර් නිතරම අකුසලයේ පැත්තට යන්න නේද බහුල වශයෙන් විතර්කණය කරන්න පුළුවන් නම් කුසල පැත්තට සර් අර තථාගතයන් වහන්සේ කියනා වගේ මේ ඒක අර භාවනාරම්මණයක් වගේ එතරම් නේද සර් සමාධිය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි සමාධිය කියලා කියන්නේ සර් කුසල ආරම්මණයක ඇතිවන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය නේද සර්? ඔව් නේ. ඔව්. ඒක තමයි කුසල සමාධිය වෙන්නෙම. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් නැගුවනේ දැන් කොහොමද ප්‍රථම ධානයේදී විතක්කේ තියෙන ප්‍රථම ධානය කියන්නේ අපි මෙතන කියන්නේ චතුර්ථ ක්‍රමයෙන් නම් ප්‍රථම ධානය කියනකොට විතක්ක ਵਿਚාර දෙකම එතෙන්දී පවතිනවා. ඊළඟට දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙකම නැහැ. එතකොට විතක්ක ඒ කාරණේට නග්ගල ඉවරයි සිත.
සිත ඒ කාර්යයට නැගුවෙන් පස්සේ නැවතත් ඒ විතර්කේ අවශ්‍ය නැහැ කියන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. යම්කිසි කාරණයකට අපි ගැන සිත ඒකාග්‍රතාවයේ වඩනකොට ඒ කාරණයට නැගලා විතක්කේ සිද්ධ වෙලා ඉවරයි. එතකොට ਵਿਚාරය පවත්වල ඉවරයි. ඒ ਵਿਚාරයෙන් සිත ඒ ආරම්භණය මත ඉන්නකොට ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙකම අවශ්‍ය නැහැ. ඒක තමයි ඔය තික්ක ප්‍රඥා ස්වභාවය. ඊට පස්සේ ඒ කාරණේ ආරම්භණය මතම සිත ඒකාග්‍රතාවයට පටන්ගෙන ඉන්නවා. අනික එක මේ තවත් එක කාරණයක් තමයි අර ධානයත් රූපාවචර සමාපත්තියත් විදර්ශනාවත් ඇයි එකට මේ සම්බන්ධ කරේ කියන එකට යම්කිසි අදහසක් මම කියන්න කැමතියි. ඔබතුමන්ලාට කාටත් මතක ඇති අපි මේ නිරෝධ සමාපත්තිය විස්තර කරනකොට නිරෝධ සමාපත්තිය අනාගාමී උතුමෙක් හරි රහතන් වහන්සේ කෙනෙක් හරි නිරෝධ සමාපත්තියට යනවා නම් ඒ උත්තමයා රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් ඒ කියන්නේ අෂ්ට සමාපත්තිලාභීත්ම වෙන්න ඕන. ඊට පස්සේ මේ සමාපatti අටම වශී භාවයට පත් කරගන්න ඕන. එතන කියනවා විසුද්ධි මාර්ගයේ ලස්සනට පැහැදිලි කරනවා ද්විහි බලේහි සමන්නාගතෝ බල දෙකකින් සමන්නාගත වෙන්න ඕන. සමත බලය සහ විදර්ශනා බලය. සමත බලය කියන්නේ මොකද්ද? සමත බලය කියන තැන විස්තර කරනවා නව සමාධි චර්යා. ඊළඟට විදර්ශනා බලයට කියනවා සෝලස ඥාන චර්යා කියලා. නව සමාධි චර්යා කියන්නේ අර අට සමාපත්තීන් අටත් ඒ අටට සම්බන්ධ වෙන උපචාර සමාධිය. උපචාර සමාධිය කියන්නේ අත්නා සමාධියක් නෙවෙයි. උපචාර සමාධිය කියන්නේ කාමාවචර භූමියේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක්. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි විදර්ශනාව කරන්නේ. එතකොට හැම ධානයෙන්ම නැගලා ඒ ධානයෙන් නැගිටලා ඒ ධානාංග විදර්ශනා කරනවා. මේ විදිහට පළවෙනි ධානයෙන් නැගිටලා ඒ ධානාංග විදර්ශනා කරනවා, දෙවෙනි ධානයෙන් නැගිටලා ඒකේ විදර්ශනා කරනවා. මේ විදිහට නේව සංඥා නා සංඥා යතනේ දක්වාම ඊ ධාන සමාපත්තීන්ගේ ඒ ධානාංග විදර්ශනාවට භාජනය කරනවා. මෙන්න මේ විදර්ශනාවට භාජනය කිරීමත් අර සමාපත්තිය දෙක එකට තමයි කියන්නේ ද්විහි බලේ සමන්නාගතෝ. බල දෙකයි සමත බලය සහ විදර්ශනා බලය. එතකොට සමත බලය විදර්ශනා බලයයි දෙක එකටමයි යන්නේ. ඒක එකක් නැතුව අනික ගියොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒ සුඛය විතරයි ලබන්නේ. ඒතර විදර්ශනාව කරන්න බෑ සමතේ නැතුව. ඒම පුජ්‍යලයට තමයි අර සංස්කාර ධර්ම පිළිබඳව යම්කිසි විදර්ශනාවකින් පස්සේ මේ පුජ්‍යලයට නිරෝධ සමාපත්තියට යන්න පුළුවන්. එතකොට නව සමාධි චර්යා කියන තැන අර අට සමාධි සමාපත්තීන් අටත් උපචාර සමාධිය එකක් විදිහට අරගෙන තමයි එතන විසුද්ධි මාර්ගයේදී විස්තර කරන්නේ. මට කියන්න ඕන තිබුණේ මේ සමත සහ විදර්ශනා දෙක එකට යන ස්වභාවය පෙන්වුම් කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී හොඳට පැහැදිලි කරලා තියෙනවා. විදර්ශනා යානිකයට ආරක්ෂාව ලබන්නේ සමතෙන්. එයා යනවා අර යෝධයා යනවා එයාගේ කොටුවට ගිහිල්ලා තමන්ගේ ඉතිරි අවශ්‍යතා සම්පූර්ණ කරගෙන නැවතත් යුද්ධයට යනවා. අන්න ඒ වගේ විදර්ශනාව කියන්නේ යුද්ධය, කොටුව කියන්නේ එයාගේ ලැබෙන පහසුකම් ලැබෙන ස්ථානය. මට හිතුණා එහෙම කියලා යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන මහත්මිය කෙනෙකුට. ඔව් සර්, එතන මම හිතන්නේ අර මේ විදර්ශනාව යුද්ධයකට සමාන කරේ අපි කෙලෙස් සතුරන් කපන්න උදව් වෙන්නේ විදර්ශනාව කියන අර්ථයෙන් වෙන්නත් පුළුවන් කියන එක නේද? එහෙමයි ඇත්තටම ඒක එහෙමයි වෙන්නේ නේද?
තවත් අදහස් තියෙනවා නම් ශ්‍රීමති මහත්මිය යම්කිසි අදහසක් වෙනත් මහත්මිය කෙනෙකුට අදහස ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. අපි එhmenan වෙනත් අදහස් නැත්නම් අපි අදට නිමා කරමු නේද? නිමා කරමු. අපි මේ ඇත්තටම මේ ඊටාම් මේ සූත්‍රය ඊටාම අලංකාර ලෙස ඒ කාරණා වෙනම ගෙනහැර දක්වමින් ඒ ශ්‍රීනතා මහත්මිය අපිට ඒක ඉදිරිපත් කරා. එතුමියට අපි සියලු දෙනාම පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. මේ ඒ අට කතාවත් පෙළ පොතත් වචනයෙන් වචනයට පැහැදිලි කරමින් ඒ කරපු දේශනාවට එතුමියට අපි නිරෝගී සම්පත්තියත් වහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනාම. එහෙමනම් සාදු සාදු එසේම වේවා. ගොඩක් පින් මහත්මිය. අනුමෝදනාවට මහත්මිය කෙනෙකුට යොමු කරමුද ජයන්ත මහත්මයා? ඔව් හොඳයි. අපි පුණ්‍ය අනුමෝදනාවට අපි ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙමු. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. විද්‍යාරත්න සර්ගෙන් ප්‍රියන්ති මහත්මියගෙන් අවසරයි. අපි අද දවසේ ඊටාම රසවත් විදිහට ඊටාම පැහැදිලි විදිහට සාර්ථක විදිහට ධර්ම දේශනාවකට සවන් දුන්නා. ඇත්තටම සුනිතා මහත්මිය අපි අප්‍රමාණ කෘතවේදී වෙනවයි ගැන අප සෑම සියලුම දෙනා රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස අපි ඔබතුමියට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඔබතුමිය විසින් දේශනාමය වශයෙන් රැස් කළා වූ සියලු කුසලුත් අපි අනුමෝදන් කළා වූ සියලු කුසලුත් අතීත සංසාරේ පටන් රැස් කරගෙන ඉන්නා වූ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ ආකාරයට බොහෝ පිරිසකට බොහෝ කාලයක් ශාසනික වශයෙන් උදව් උපකාර කරමින් ඔබතුමියගේ අධ්‍යාත්මික సంతානයත් ප්‍රාර්ථනා කරන තැනක දක්වා යාගන්නට මේ සියලු කුසල් බලයෙන් ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දීර්ඝායුෂ නිබන්ධවම වැඩේවා. පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමිය ධර්මයේ ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ට කල්යාණ මිත්‍රයන්ට ඒ වගේම ඔබතුමියගේ පරලෝසපත් යම්තා ඥාති මිත්‍රාදීන්ට පවුලේ සුජීවත්ව සිටින සියලුම දෙනාටත් අපි මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගුරුතුමෝ ඥාති මිත්‍රාදීහු සුගතියෙන් සුගතියටමපත් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාටත් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අපිට මේ වගේ දහම් මණ්ඩපයක් සකස් කරලා දීලා අපට ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව සැලසීම ගැනත් අපිව නිරන්තරයෙන් උනන්දු කරවීම ගැනත් විද්‍යාරත්න ගුරුතුමාටත් ප්‍රියන්ති මහත්මියටත් අපි තාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ අන්තර්ජාලයෙන් ධර්මයේ ඉගෙන ගන්න අපිට මූලිකවම පටන් ගත්තේ බ්‍රුණ මහත්තයා. එතුමාටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ජයන්ත මහත්තයා අපිට නිබඳවම ගුරුවරයෙක් වගේ හැමතිස්සෙම අපිට උදව් උපකාර කරනවා ධර්මයෙන් ධර්ම දේශනා වලින් පොතපතින්. එතුමාට සහභාගී වුණු සෑම සියලුම දෙනාට ඒ වගේම ධර්ම දේශනා සංරක්ෂණය කරන ලක්ෂ්මී මහත්මියටත් සුනිතා මහත්මිය ලසිල් මහත්මයා ඇතුළු සියලුම කල්යාණ මිතුරයන්ටත් අපි ඊටාම කෘතවේදී වෙනවා මේ වගේ ධම් සභාවකට රැස් වෙලා තමන්ගේ දහම් දැනුම බෙදාගෙන අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිස යාගන්න උදව් උපකාර කිරීම ගැන. ඒ අනුව විද්‍යාරත්න ගුරුතුමිය ඇතුළු ඔබ සැමටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් මේ ආකාරයට බොහෝ පිරිසක් එක්රැස් කරගෙන ධර්මඥානය බෙදා ගනිමින් හැම දිනාටම නිවන් මඟ ලබා දෙන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව දීර්ඝායුෂ නිබන්ධවම වැඩේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ අප සෑම දිනාගේ
ධර්මයේ ඉගෙන ගන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරු උතුමන්ට කල්යාණ මිත්‍රයන්ට පරලෝසපත් ඥාතීන්ට ජීවත්ව සිටින මව්දෙමව්පියන් දූ දරුවන් ඇතුළු සැමටත් මේ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා පරලෝසපත් යම්තා ගුරු උතුමෝ ඥාතීහු සුගති වලින් සුගති වලටමපත් වෙත්වා සෑම සියලුම දෙනාටම සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා ඒ වගේම සසර සැරිසරනතුරු උතුම් ගති ගුණ ඇති කල්යාණ මිතුරු මිත්‍රයන් පමණක්ම සේවනයට ලැබේවා සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් පුණ්‍ය භූමිය වල ත්‍රි හේතුකව ප්‍රතිසන්දි ලබන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා සෑම දිනාට තෙරුවන් සරණයි බොහෝම පිං ශ්‍රීමති මහත්මිය සාදු 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 ගොඩාක් පින් ශ්‍රීමති මහත්මිය ජයන්ත මහත්මිය ලක්ෂණ දෙවියන් සර්ණයි තෙරුවන් සරණයි